දැන් පටන් ගමු නේද? දැන් ප්‍රතිඵලත් ආවනේ නේද? ප්‍රතිඵල බලපුවාම මොකද උනේ? හොඳ තත්ත්වයක තියෙනව නේද? හරි. ඒතර අපි ගිණුම් කරන සංකල්ප කොටස තමයි කරමින් හිටියේ ගිය සතියේ. ඒතර ඒක අපි අවසානයේ දක්වාම කරේ නෑ, පොඩ්ඩක් තව ඉතුරු වුණා. මුලින් ඉඳන් නැවත අපි මතක් කරන යන් කෙටියෙන් මතක් කරගෙන යන්. ඒතර සංකල්පයක් කියන එක අපි මුලින්ම සාකච්ඡා කරා. සංකල්පයක් කියන්නේ මේ ගිණුම් වාර්තා සකස් කරද්දී ඒ තුල තියෙන්න ඕනේ විශේෂ දේවල් ටිකනේ. ඒ කියන්නේ උපකල්පන රීති නේද? ඒ කියන්නේ කෙටිම කිව්වත් අර මූල ප්‍රකාශන සකස් කරද්දී අපි අනුගමනය කළ යුතු ක්‍රමවේදයක්. ක්‍රමවේදයන් තමයි ගිණුම් කරන සංකල්ප කියලා අපි අදහස් කරන්නේ. එතකොට ඒ යටතේ අපි සංකල්ප ගණනාවක් ගැන කතා කරමින් හිටියා. මූල ටික අපි හඳුනා ගමු. ඒ නිසා මේකේ අර එක එක සංකල්පයේ හරය මතක තියාගන්න. ඒක තමයි ඉතාමත් වැදගත් දේ. දැන් මුලින්ම අපි කතා කරේ ව්‍යාපාර ඒකක සංකල්පය නැත්නම් අස්තිත්ව සංකල්පය කියන්නේ. ව්‍යාපාර ඒකක සංකල්පය නැත්නම් ගිණුම් කරන ඒකක සංකල්පය කියලාත් කිව්වා. ආයතන මේ සංකල්පය කියලාත් ඔකට අපි කියනවා. අස්තිත්ව සංකල්පය කියනවා. භූතාර්ථ සංකල්පය කියනවා. ඒතර එකෙන් අදහස් වුනේ මොකද්ද? ව්‍යාපාරික අයිතිකරු සහ ව්‍යාපාරික කියන දෙන්නෙක් කියලා හඳුනා ගන්නවා කියන කාරණේ. අයිතිකරු වෙනයි, ව්‍යාපාර වෙනයි. දෙන්නට එකිනෙකට වෙනස් වූ පැවැත්මක් තියෙනවා. ව්‍යාපාර වෙන්න වූ පැවැත්මක් අයිතිකරුට තියෙනවා. අයිතිකරුගෙන් වෙන්න වූ පැවැත්මක් ව්‍යාපාරට තියෙනවා. දෙන්න කොටෙම කිව්වොත් දෙන්නෙක් නේ. ඒකයි ව්‍යාපාර ඒකක සංකල්පයේ සාමාන්‍ය හරය. ඊළඟට අපි කතා කරා ditth රූප සංකල්පය සම්බන්ධයෙන්. ditth රූප සංකල්පය කියන්නේ හැම ගනුදෙනුවකටම හරබැර කියලා ditth සටහන් දෙකක් තියෙනවා. ඒ ditth සටහන් දෙක නැත්නම් ditth ආර්ථික ප්‍රතිඵලය පොත්වල වාර්තා කරනවා කියන එක තමයි අපි ditth රූප සංකල්පයෙන් හඳුනාගත්තේ. ඊළඟට අපි කතා කරේ මොකද්ද? අඛණ්ඩ පැවැත්ම සංකල්පෙනේ. ඒ කියන්නේ ව්‍යාපාරයක් දිගින් දිගටම පවතිනවා කියලා උපකල්පනය කරලා ගෙනුම් හදන එකට අපි කිව්වා අඛණ්ඩ පැවැත්ම කියලා. මොකද ව්‍යාපාරයක් চিරාත් කාලයක් පවතිනවා. ව්‍යාපාරයක් කොහලා දාන දවසක් නැහැ. අවුරුදු 100කින් 200කින් 300කින් උනත් ව්‍යාපාර තියෙන්න ඕන නේද? එහෙම ව්යාපාර තියෙනවනේ. තාත්තගෙන් පුතාට, පුතාගෙන් එයාගේ පුතාටනේ. එහෙම පරම්පරා ගාණක් යන ව්‍යාපාර තියෙනවා. ඒ නිසා ව්‍යාපාරට දිගුකාලීන පැවැත්මක් තියෙන්න ඕන කියන එක තමයි අපි අඛණ්ඩ පැවැත්ම කියන සංකල්පයෙන් අදහස් කරේ. හැබැයි මේ අඛණ්ඩ පැවැත්මත් එක්කම යන තව සංකල්පයක් ගැන අපි කතා කරනවා කාලච්ඡේද සංකල්පය කියන. අඛණ්ඩ පැවැත්මක් තියෙන ව්‍යාපාරයක හරි ලාභය හොයාගන්න, හරි පාඩුව හොයාගන්න ව්‍යාපාරේ වහනකම් බලා ඉන්න වෙනවා. ඒතර ව්‍යාපාරය අවුරුදු 50ක් තිබිලා වැහුවොත් අවුරුදු 50ක් බලා ඉන්න බෑ ලාභ පාඩු හොයාගන්න. ඊට කලින් අපිට වැඩ කටයුතු ගණනාවක් තියෙනවා. රජය බදු අය කරගන්න බලා ඉන්නවා. සමාගම ගණන් කොටස්ගත්තු අය ලාභාංශ ලබා ගැනීම සඳහා බලා ඉන්නවා. නේද? ඒ නිසා අපිට කෙටි කාලෙදි ලාභේ පාඩු හොයා ගන්න ඕන නේද? නැත්නම් ව්‍යාපාරය අසාර්ථක ගණන් වහලා දාන්න හරි අපි ලාභේ පාඩු දැනගෙන ඉන්න එපානේ. නිසා මේ ව්‍යාපාරයක අඛණ්ඩ පැවැත්මක් තිබුණාට ඒ අඛණ්ඩව පවතින කාල සීමාව කුඩා ඒකවට කඩලා අපි කාලච්ඡේද සංකල්පය යටතේ අවුරුද්දෙන් අවුරුද්ද තමයි මූල්‍ය වාර්තා සකස් කිරීම කරනවා කියලා කිව්වේ. ඊළඟට මූල්‍ය බිඳුම් සංකල්පය ගැන කතා කරා. ඒ කියන්නේ මුදලින් මැනීමේ හැකියාවක් තියෙන තොරතුරු පමණක් පොත්වල වාර්තා කරන්න ඕන. මුදලින් මැනීමේ හැකියාවක් නැත්නම් පොත්වල වාර්තා කරන්නේ නැහැ කියන එක තමයි මූල්‍ය බිඳුම් සංකල්පයෙන් අපි කතා කරේ. ඊළඟට ඓතිහාසික පිරිවැය සංකල්පය. කෙටියෙන් මම කියන්නේ ඓතිහාසික පිරිවැය සංකල්පය කියන්නේ මොකද්ද? අර දීපල පිරියත උපකරණ නැත්නම් ස්ථාවර ස්වරූපේ වත්කම් ගත්තු දවසේ වටිනාකමට පොත්වල වාර්තා කරන්න, පිරිවැයගේ වාර්තා කරන්න. දැන් ගොඩක් වෙලාවට ඉඩමක් අවුරුදු 10ට කලින් ලක්ෂ 5කට ගත්තා නම් අද මිල ඊට වඩා ගොඩක් වැඩි වෙලා තියෙන්න පුළුවන්. ප්‍රත්‍යාග නගේනේ. නමුත් අපි පොත්වල පෙන්නන්නේ
ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව ගත්තු දවසේ වටිනාකම. ඒක ඉතින් අනිවාර්යයෙන් වාර්තා කළ යුතු කියලා නැහැ. ඒක ප්‍රත්‍ය ගන්නගෙට ලියන්න උනත් පුළුවන් පොත්වල. ඊළඟට කාලච්ඡේද සංකල්පයට කලින් කතා කරා. ඒ කියන්නේ අර ව්‍යාපාරයක් පවතින අඛණ්ඩ කාල සීමාව කුඩා කාලච්ඡේද වල කඩනවා. වර්ෂෙන් වර්ෂයට කඩලා ලාභ ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන එකට තමයි අපි කිව්වේ කාලච්ඡේද සංකල්පය කියලා. ඊළඟ උපජිත සංකල්පය ගැනත් කතා කරා. උපජිත සංකල්පය කිව්වෙ මොකද්ද? ලාභ ප්‍රකාශය තුල ආදාය වියදම් පිළිනවා කියවනේ. ඒ ආදාය වියදම් ලියන්නේ මොන පදනමින්ද? උපජිත පදනමින්. ඒ කියන්නේ ආදායම් නම් අපිට මුදලින් ලැබුණත් මුදලින් ලැබුණේ නැතත් ආදායමක් වශයෙන් සලකන්න පුළුවන්. වියදනුත් එහෙමයි. මුදලින් ගෙව්වත් වියදම් වශයෙන් ලියන්න පුළුවන්. මුදලින් ගෙව්වේ නැතත් වියදම් වශයෙන් ලියන්න පුළුවන් නේ. අපි ඒකට කිව්වා උපජිත සංකල්පය කියලා. නැත්නම් උපජිත පදනම නැත්නම් උපජිත සංකල්පය. ඊළඟ උපලබ්ධි සංකල්පය ගැන කතා කරා. මොකද්ද උපලබ්ධි සංකල්පය කිව්වේ? ඒ කියන්නේ සත්‍ය වශයෙන් ගනුදෙනුවක් වුණාට පස්සේ පමණක් පොත්වල ලියන්න ඕන. ආදායමක් සත්‍ය වශයෙන් ලැබුණාට පස්සේ පමණක් ගිණුම් ගත කරන්න. ආදායමක සත්‍ය වශයෙන් ලැබුණ අවස්ථාව කියලා අපි හඳුනාගත්තේ අවදානම ප්‍රතිලාභ ගැනුම් කරුට මාරු වෙන අවස්ථාව. ඒක මුදල් ලැබෙන අවස්ථාව නෙමෙයි. අත්පිට විකුණුම් අපි පොත්වල වාර්තා කරනවා. සල්ලි ලැබිලා. ණයට විකුණුම් පොත්වල වාර්තා කරනවා. හැබැයි ණයට වික්කත් ඉන්වොයිස් නිකුත් කරලා නම් ඊළඟ අවදානම් ප්‍රතිලාභ ගැනුම් කරුට ගියා නම් අන්න එතනදී අපි උපලබ්ධි සංකල්පයට අනුව විකුණුමක් වශයෙන් එක හඳුනා ගන්නවා. අන්න ඒකට කියනවා උපලබ්ධි සංකල්පය කියලා. ඊළඟට ගැලපුම් සංකල්පයත් කතා කරා. ගැලපුම් සංකල්පය කිව්වෙ මොකද්ද? ආදාය උපයා ගැනීමට දරන වියදම් ආදායමට එරෙහිව ගලපලා ලාභය පාඩුව හොයාගන්න ඕනේ. විකුණුම් ආදායමට එරෙහිව විකුණුම් පිරිවැය වියදමක් වශයෙන් ගලපනවා. ස්ථාවරවත්කම් භාවිතයෙන් අපිට ආදායම් ලැබෙනවා. ඒ ස්ථාවරවත්කම් භාවිතයෙන් ලැබෙන ආදායම වගේම තමයි ඒ ස්ථාවරවත්කම් භාවිතය නිසා අගේ අඩු වෙන එක ෂෙයා වීම. ඒතර ස්ථාවරවත්කම් භාවිතයෙන් ලැබෙන ආදායමට එරෙහිව ෂෙයා වීම අපි වියදමක් වශයෙන් හඳුනාගත්තා. නේද? ඒ විදිහට විකුණුම් ආදායමට එරෙහිව බොල් ණය, අඩමාන ණය වගේ වියදම්. විකුණුම් ආදායමට එරෙහිව විකුණුම් පිරිවැය කියන එක වියදම. අනේ ගැලපුම් සංකල්පයට අනුව තමයි ආදාය වලට එරෙහිව වියදම් ගලපලා ලාභය හොපාඩුව හොයාගන්න. අපි කතා කරා අවසාන භාගයේ ප්‍රමාණාත්මක භවයේ සංකල්පය. ඒ කියන්නේ සාපේක්ෂ වැදගත් භවයේ සංකල්පය කියලාත් ඕකට අපි කියනවා. ඒකත් ලියා ගන්න එතන. ප්‍රමාණාත්මක භවයේ සංකල්පය කියන තව නමක් තමයි සාපේක්ෂ වැදගත් භවයේ සංකල්පය. ඒක සමහර පැවැත්ම දිගු කාලීන, ඒ කියන්නේ ඵලදායුත් කාලේ දිගු කාලීනවත්කම් තියෙනවා. හැබැයි වටිනාකම ඉතාම අඩුයි. දැන් උදාහරණයක් කියමු පැහැදිලි වෙයි. අපි කතා කරා මෝටර රථයක් ගන්නවා, කාර් එකක් ගන්නවා ලක්ෂ 50ක් දීලා. හරිද? ඕකේ අංක තහඩුවට රුපියල් 5000ක් යනවා. ලක්ෂ 50ත් එක්ක බලද්දි රුපියල් 5000ක් කියන්නේ ඉතා සොච්චං අගයක් නේ, පොඩි අගයක්. ඒතර අපි දැන් අංක තහඩුව කියන එක ඇත්තටම ප්‍රාර්ථන වියදමක් වෙන්න පුළුවන්. ඒක භාවිතයට පෙර දැරිය යුතු අනිවාර්ය වියදමක්. අංක තහඩුව නැතුව පාර දුවන්න බෑනේ වාහනේනේ. එතකොට අපි ඒක ප්‍රාර්ථන වියදමක් වශයෙන් සලකන්න පුළුවන්. හැබැයි අර සාපේක්ෂ වටිනාකම අනුව සැලකුවොත් ලක්ෂ 50ත් එක්ක බලද්දි මොකද්ද රුපියල් 5000 කියන්නේ. ඒ නිසා අපි ඒ වගේ එකක් අයබාර ස්වරූපයේ වියදමක් හැටියට ලාභ ප්‍රකාශයට ඇතුළත් කරන එකක් තමයි මේ සාපේක්ෂ වැදගත් භවයේ නැත්නම් ප්‍රමාණාත්මක භවයේ සංකල්පයකින් අදහස් කරන්නේ. ව්‍යාපාරයට ගණක යන්ත්‍රයක් ගන්න. ගණක යන්ත්‍රය කියන්නේ කැල්කියුලේටරයක්. රුපියල් 500ක් වියදම් කරා. එතකොට දැන් අපිට දේපල පිළිවෙත උපකරණයට ඕක ලියන්න පුළුවන්. ඉඩම තියෙනවා ලක්ෂ 50. ගොඩනැගිලි තියෙනවා ලක්ෂ 35. යන්ත්‍ර සූත්‍ර තියෙනවා ලක්ෂ 15. ඔය අස්සපේ ලියනවා කැල්කියුලේටරේ රුපියල් 500 කියලා. එහෙම ලියන්න පුළුවන් වනේ. ඒ කියන්නේ මේක සාපේක්ෂ මේ වැදගත් බව සලකන්නේ නැතුව ගත්තොත් මේකේ පැවැත්ම දිගු කාලනයි. පැවැත්ම දිගු කාලනෝ නේද? ඉතින් ප්‍රාර්ථන වියදමක් වශයෙන් ලියන්න පුළුවන්. නමුත් අපි අන්න එතනදී සාපේක්ෂ වැදගත් බව සලකලා මේක ලිපිදා වියදමක් හැටියට ලාභ ප්‍රකාශයේ වාර්තා කිරීමක් කරන්න පුළුවන්. අන්න ඒකට තමයි අපි සාපේක්ෂ වැදගත් භවයේ සංකල්පය නැත්නම් ප්‍රමාණාත්මක භවයේ සංකල්පය කියලා කියන්නේ. හරි? ඊළඟට අපි කතා කරා සංගතතා සංකල්පය. නැත්නම් යථා යෝග්‍යතාවය. මොකද මේ සංගතතාවය කිව්වේ? සංගතතාවය කියන්නේ දැන් අපි ගිණුම් කරන ක්‍රමවේදයක් ගත්තාම ප්‍රතිපත්තියක් ගත්තාම දෙගෙන් දිගට මේ ප්‍රතිපත්තිය පිළිහිටලා කටයුතු කරන්න නේද? දැන් උදාහරණයක් හැටියට ව්‍යාපාරයේ ෂෙයා කරන ක්‍රමය සරල මාර්ග ෂෙයා ක්‍රමය තියෙනවා. හීනවන ශ්‍රේෂ්ඨ ක්‍රමය තියෙනවා. ඒතර ගිය අවුරුද්දේ සරල මාර්ග ක්‍රමය, මේ අවුරුද්දේ හීනවන ශ්‍රේෂ්ඨ ක්‍රමය, ලබන අවුරුද්දේ ආය සරල මාර්ග, ආය නිෂ්පාදන ඒකක පදනම. ඔය වගේ එක එක ක්‍රම වලට හදිස්සිය මාරු වෙන්න බෑ. එහෙම මාරුනොත් මේ මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන අය නොමග යනවා. ඒ නිසා ඇත්තටම අපි
එක ක්‍රමවේදයක් ගත්තා නම් ඒක දිගටම අනුගමනය කරනවා. අවුරුදු 5ක් 6ක් යනකම්වත් ඒ ක්‍රමයේ පිහිටලා අපි ගණන් හදන්න ඕනේ. නිරන්තරයෙන් මේ ප්‍රතිපත්ති වෙනස් කරන්න ගියපුවාම මූල ප්‍රකාශ බලන අය නොමග යනවා. හරිද? ඊළඟට තොගාගේ කිරීමේ ප්‍රතිපත්තිය 5-4 ක්‍රමය, ප්‍රථම ලැබීම ප්‍රථම නිකුත් කිරීමේ ක්‍රමය, වැට් ක්‍රමය, weighted average cost method. ඒ වාගේ එක එක ක්‍රම තියෙනවනේ. ඒතර එක ක්‍රමයක් ගියවද තව ක්‍රමයක් මේ આવද ලබනවද තව ක්‍රමයක් එහෙම මාරු වෙන්න බෑ. නේද? හදිස්සියේ මේ විදිහට මාරු කරන්න ගියොත් අර ගිරුම් කරන තොරතුරු වල සංසන්දනය කිරීමේ හැකියාව නැති වෙනවා. දැන් මේ සංගතතාවය කියන්නේ එකම ක්‍රමයකට ගිනුම් හදන්න ඕන. අවුරුදු ගණනාවක් නේ. එහෙම ක්‍රමේ දිගින් දිගටම මාරු කරන්න ගියොත් අපිට නැති වෙලා යන්නේ මොකද්ද? ව්‍යාපාර තොරතුරු සැසඳීමේ හැකියාව නැති වෙනවා. එහෙනම් සංගතතාවයේ ආරක්ෂාව නොත් තමයි සැසඳීමේ හැකියාව ගිනුම් කරන තොරතුරු වල වර්ධනය වෙන්නේ නේ. ඒ නිසා අනිවාර්යෙන් සංගත බවක් එකම ස්වරූපයෙන් ගණන් හදන එකක් තියෙන්න ඕනේ මූල ප්‍රකාශය. ඒකට අපි කියන්නේ සංගතතාවය කියලා. සංගතතාවය. හරි. මම හිතන්නේ නොතෙන් අපි සාකච්ඡා කරේ මුලදී ගොඩක් අය හිටියට පස්සේ අන්තිමට නැති වෙලා යනවනේ කට්ටිය නේද? ඒක ස්වභාවය. ඒ නිසා අපි ඔය හරිය නතර කරගෙන නැත්නම් මේ පාඩම අපි ගිය සතියේම අවසන් කරන්න හිතා හිටියේ. හරි දැන් විභාගයේ හොඳටම කිට්ටුයි නේද? විභාගේ තියෙයි. තව මාස දෙකක් යනකොට තියෙයි. ඒ නිසා සූදානම් වෙන්න. දැන් මම ඊළඟ නිබන්ධනෙත් ඔය කට්ටියට ටයිප් කරන්න දීලා තියෙන්නේ. මූල්‍ය ප්‍රකාශන අද ඒක පටන් ගන්නවා. ඒතර මේ පාඩමයි නිෂ්පාදන ගිණුමයි කරපුවාම සිලබස් ඉවරයි. හරි. ඒ කට්ටිය ගෲප් එකෙත් මම ඉන්න නිසා මම ඉස්සරහට දැන් කරපු පාඩම් වලින් අභ්‍යාස ටිකක් දානවා. පේපර්ස් වල තියෙන තොරතුරු ටිකක් දානවා. ඒවා හදලා මට නැවත යොමු කිරීමක් කරන්න. හදලා මට එවන්න. එතකොට මට උත්තර ටික දාලා දෙන්න පුළුවන්. බලලා දෙන්න පුළුවන්. ඒස දැන් සූදානම් වෙන්න. දැන් කට්ටිය මේ O level පාස් වුණා කියන්නේ පොඩි කඩයිමක් නේ. නේද? ඊළඟට උසස් පෙළ පාස් වුණා කියන්නේ ඒත් පොඩි කඩයිමක් තමයි. විශ්වවිද්‍යාලෙ ගිහලා උපාධියක් ගත්තා කියන්නේ එතනත් මේ ඔක්කොම ඇවිල්ලා අධ්‍යාපන සුසුකම් නෙනේ. O level පාස් කියන එක, උසස් පෙළ සමත් කියන එක, විශ්වවිද්‍යාල උපාධියක් කියන එක මේ ඔක්කොම අධ්‍යාපනික සුසුකම් වලට වැටෙන්නේ නේ. ඒකට රැකියාවලදී අධ්‍යාපන සුසුකම් විතරක් නෙමෙයි බලන්නේ වෘත්තීය සුසුකම් බලනවා. ඒ වෘත්තීය සුසුකම් ගන්න අපි වෘත්තියක නියැලෙන්න එපේ. එතකොට දැන් සාමාන්‍ය පෞද්ගලික අංශ රැකියාවට ගිහිල්ලා අපිට ඉතා පොඩි පඩියක රුපියල් 10-15,000 පඩියට ගිහිල්ලා අවුරුදු 10ක් විතර යනකම් අපිට අඩු පඩියට වැඩ කරන්න ඕනේ. එතන ගිහිල්ලා අපි වෘත්ති සුසුකම් හදා ගන්න ඕනේ. එහෙම කැමැතිද? නෑනේ. නේද? උපාධියක් තිබ්බත් අපිට ලොකු පඩියකට යන්න බෑ වෘත්ති සුසුකම් නැතුව. ඒ නිසා මේ වෘත්ති සුසුකම් ටික හදා ගන්න ඕනේ. ඒ නිසා වෘත්ති සුසුකම් වල මේක පිම්මක් ඔය කට්ටිය හදාගෙන යන්නේ. AT අධීර 3ක් තියෙනවා. ඒකේ පළවෙනි අධීර මේ විභාගෙට සූදානම් වෙන්න. හරිද? දැන් මේක නතර කරගන්න එපා. O level ප්‍රතිඵල ආවා නේද? දැන් උසස් පෙළ හදාරන්න ගියා කියලා මේක නතර කරන්න එපා. මේකේ අධීර තුන කොහොම හරි අවසන් කරගන්න. ඒක වැදගත් නේ. එතකොට නාගතයකට රැකියාවට යද්දී ඒක ගොඩාක් වැදගත් වෙනවා. හරි එහෙනම් අපි අද පටන් ගන්නවා ආරක්ෂණ සංකල්පය. තව දෙකයි තියෙන්නේ. ආරක්ෂණ සංකල්පය සහ හෙළිදරව් කිරීමේ සංකල්පය කියන්නේ. දැන් මේ ආරක්ෂණ සංකල්පයට අපි තව විශේෂ නමක් කියනවා විචක්ෂණ සංකල්පය. ආරක්ෂණ සංකල්පය නැත්නම් ඔකට කියන මොන සංකල්පය කියලාද? විචක්ෂණ සංකල්පය කියන. විචක්ෂණ සංකල්පය. ආරක්ෂණ සංකල්පය හේවත් මොකද්ද? විචක්ෂණ සංකල්පය. දැන් මේකෙත් හරය මොකද්ද? ආරක්ෂණ සංකල්පය නැත්නම් විචක්ෂණ සංකල්පය කියන එකේ හරය ගත්තාම මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? ඔව් ආරක්ෂණ නැත්නම් විචක්ෂණ කියන්නේ මේකෙන් කියන්නේ ව්‍යාපාරයක ලාභය අධිතක්සරණයක වළක්වන්න කියන කාරණා. ව්‍යාපාරයක ලාභය අධිතක්සරණයක වළක්වන්න ඕන. හරි? ව්‍යාපාරික ලාභය වැඩියෙන් පෙන්වන එක වළක්වනවා කියන එක තමයි මේ ආරක්ෂණ සංකල්පයේ සාමාන්‍ය හරය. හරිද? ඒ කියන්නේ මෙහෙමනේ දැන් ලාභය වැඩියෙන් පෙන්වනවා කියන අපිට අවාසියක් වෙනවා. ලාභය වැඩියෙන් පෙන්වනවා කියන්නේ ඒක ව්‍යාපාරට අවාසිදායක තත්ත්වයක්. මොකක්ද තියෙන අවාසිය? දැන් වැඩි ලාභයක් පෙන්වනවා කියන්නේ අපි බදු ගෙවනකොට ඒ ලාභයටනේ බදු ගෙවන්නේ. ලාභය මත රජයට බදු ගෙවද්දී අපි මේ වැඩි ලාභයක් පෙන්වුවොත් වැඩි ලාභය මත තමයි බද්ද රජයට ගෙවන්නේ. 28ක් සමාගම් මත ලාභ මත බදු ගෙවන්න ඕනේ. ලොකු ප්‍රතිශතයක් නේද? ඒතකොට ලාභය අපිට යන්තාක් දුරට අඩු කරගත්තොත් ඒ අඩු ලාභයට අපි බදු ගෙවන්න වෙන්නේ. ඊළඟට සමාගමක් ගත්තාම මේ කොටස්කත්වයට ලාභාංශ ගෙවන්න ඕනේ. කොටස්කත්වයට මොනවද ගෙවන්න ඕනේ? ලාභාංශ ගෙවන්න ඕනේ. හරිද?
ඒ කොටස්කත්වයට ලාභාංශ ගෙවනකොට වැඩි ලාභයක් පෙන්නුවොත් මොකද කරන්න වෙන්නේ? වැඩි ලාභයක් පෙන්නුවොත් ඒ වැඩි ලාභය මත ලාභාංශ ගෙවන්න වෙනවනේ. ඒ වැඩි ලාභය මත ලාභාංශ ගෙවන්න වෙනවා. ඉතින් ලාභය අපි අඩු කරගත්තොත් අපිට අඩුවෙන් කොටස් කරවන්න ලාභාංශ ගෙවීමේ හැකියාව තියෙනවනේ. සානේ විදිහට ලාභය අධිතාක්ෂණයක වළක්වන්න ගන්න විශේෂ ක්‍රියාමාර්ග වල තමයි කියන්නේ ආරක්ෂණ සංකල්පය කියලා. එතකොට මේ ආරක්ෂණ සංකල්පයට නම් අපි මොනවද කරන්නේ? එකක් වෙන්න මේක. අඩමාන ණය වෙන් කිරීම. දුන්වට්ටම් වෙන් කිරීම. හරි විශේෂයෙන්ම වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන. මෙන්න මේ ක්‍රියාමාර්ග කොට අපිට එන්න පුළුවන්. ආරක්ෂණ සංකල්පයට නැත්නම් විචක්ෂණ සංකල්පයට අනුකූලතාවය දක්වන්න ව්‍යාපාරයට එන්න පුළුවන් ක්‍රියාමාර්ග තමයි මොනවද? අඩමාන ණය වෙන් කිරීම. අපි ගැළපිලි පාඩමේ කතා කරමු ඊළඟ පාඩමේ. අඩමාන ණය වෙන් කිරීමක් කියන්නේ මොකද්ද? ණයගැතියන්ගෙන් අනාගතයේ නොලැබේ කියලා ඇස්සමෙන්තු කරලා වර්තමාන ලාභයේ යම්කිසි ප්‍රමාණයක් අඩු කරන්න පුළුවන්. ඒක කට්ටිය අහලා තියෙනවද බොල් ණය ගැන? බොල් ණය ගැන අහලා තියෙනවද? බොල් ණය කියන්නේ මොකද්ද? 100%ක් විශ්වාසය ලැබෙන්නේ නැහැ කියලානේ. බොල් ණය කියන එකේදී 100%ක විශ්වාසයකින් කියන්න පුළුවන් මේක ලැබෙන්නෙම නැහැ. ණයගැතේ එක්ක මිය ගිහිල්ලා අතුරුදහන් වෙලා රට හැර ගිහිල්ලානේ ලබා ගන්න හැටියක් ඇත්තෙම නැහැ. අන්න ඒවා අපි පොත්වලින් 100%ක් විශ්වාසයෙන් ලැබෙන්නේ නැහැ කියලා අයින් කරොත් ඒවට අපි කියන්නේ බොල් ණය කියලා. බොල් ණයනේ. ඉතින් සමහර ඒවා තියෙනවා මේ සැක එව්වනේ. සැකයි. එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන් නේ. අන්න ඒ වගේ අනාගතයේ ණයගැතියන්ගෙන් නොලැබේ කියලා ඇස්සමෙන්තු කරලා වර්තමාන ලාභයෙන් අපිට යම්කිසි ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. මහා ගොඩක් නෙමෙයි. සාමාන්‍ය 5%ක් වගේ. 5%ක් 6ක් 7ක් වගේ උපරිමයක නේද? ඔහොම වෙන් කිරීමක් කරගන්න පුළුවන්. එතකොට ලාභය මොකද වෙන්නේ? අනිවාර්යෙන් ලාභයෙන් මොනවා හරි දෙයක් ලාභයට හර කරපුවාම ලාභ ප්‍රකාශයට හර කරපුවාම ලාභය අඩු වෙනවා. එතකොට මේ අනාගත වෙනුවෙන් හිතලා වර්තමාන ලාභයෙන් අපි අඩමාන ණය වෙන් කිරීම කියලා කොටසක් අයින් කරපුවාම අන්න ලාභය අධිතක්ෂණයක වලකිනවනේ. ලාභය යම් තාක් දුරට අඩු කරගන්න පුළුවන්. ඒක ලාභය අඩු කරගන්න ව්‍යාපාර ගන්න පුළුවන් විශේෂ ක්‍රියාමාර්ගයක්. මොකද්ද? අපේක්ෂිත හානි කරන ලාභ ඉඩ හැරෙන්න. නැත්නම් අපි ඒකට කියනවා අඩමාන ණය වෙන් කිරීම. අනාගතයේ ණයගැතියන්ගෙන් නොලැබෙයි ඇස්සමෙන්තු කර වර්තමාන ලාභයෙන් කොටසක් අයින් කිරීම. ඒක ලාභය අඩු කරගන්න තියෙන ක්‍රියාමාර්ගය. තව දුන් වට්ටම් සඳහා වෙන් කිරීම. ඒ කියන්නේ මොකද්ද? ඒකට දුන් වට්ටමක් කියන එක දන්නවනේ. දුන් වට්ටමක් කියමු කේද? ණයගැතියන් සල්ලි හම්බ වෙනකොට ණයගැතියන් අඩු කරන වට්ටම් වලට කියව දුන් වට්ටම්. අතකයි. ණයගැතියන්ගේ මුදල් ලැබීමේදී ණයගැතියන් අඩු කරන වට්ටම් වලට කියව දුන් වට්ටම් කිය. මොකද මේ දුන් වට්ටම් සඳහා වෙන් කිරීම කියන්නේ? දුන් වට්ටම් වෙන් කිරීම කියන්නේ මේ වගේ දෙයක්. දැන් ණයගැතියන්ගේ අනාගතයේ සල්ලි හම්බ වෙනකොට ණයගැතියන්ගේ අනාගතයේ සල්ලි ලැබෙනකොට ඒ කට්ටියට වට්ටම් දෙන්න වෙයි කියලා ඇස්සමෙන්තු කරනවා. වට්ටම් දෙන්න වෙයි කියලා හිතලා අපි වර්තමාන ලාභයෙන් කොටසක් අඩු කරලා තියාගන්න. පස්සේ ඒක දෙන්නේ ලාභය වර්තමානයේ අඩු වෙනවනේ. නේද? එහෙනම් ලාභය අර අධිතක්සර වෙන එක නැත්නම් වැලකීමක් තමයි මේකෙන් වෙන්නේ නේ. අන්න තව උදාහරණයක් මේ ආරක්ෂණ සංකල්පයට අනුකූලතාවය දක්වන්න ලාභය අඩු කරගන්න තියෙන ක්‍රියාමාර්ගයක් තමයි අනාගතයේ ණයගැතියන්ගෙන් සල්ලි හම්බෙනකොට ඒකට වට්ටම් දෙන්න කියලා ඇස්සමේන්තු කරලා වර්තමාන ලාභයෙන් අඩු කරොත් අපි ඒකට කියනවා දුන් වට්ටම් සඳහා වෙන් කිරීමක් කියලා. ඒකත් ආරක්ෂණ සංකල්පයට අනුකූලතාවය දක්වන්න ගන්න ක්‍රියාමාර්ගය. මේක ඔයගොල්ලෝ දන්න එක. අවසානික වගකීම් සහතික ප්‍රතිපාදන. දැන් අලවියෙන් පසු සේවා සැපීම ගැන දන්නවනේ. දැන් අපි ෆ්‍රිජ් එකක් ගත්තොත්, වොෂින් මැෂින් එකක් ගත්තොත්, සෙටප් එකක් ගත්තොත් නේද? AC මැෂින් එකක් ගත්තොත්, මොකක් හරි ගත්තොත් අපිට අලවියෙන් පසු සේවා සැපයන්න එකට එකඟ වෙනවා. නේද? අවුරුදු 10ක් වගකීම. වොෂින් මැෂින් එකට දෙනවා අවුරුදු 10ක වගකීම. අවුරුදු 10කට වගකීමක් දුන්නා කියන එක අදහස් වෙන්නේ ඒ වර්ෂ 10 තුල මේකට හානියක් වුණොත් ආයතන සේවකයෙක් කියලා අපිට හදලා දෙනවා. අමතර කොටස් ටික ඒ කට්ටියම දානවා. අපිට 7-5ක්වත් ගෙවන්න නැහැ. අන්න අලවියෙන් පසු සේවා සැපීම කියන්නේ ඒකයි. වගකීම් සහතික ප්‍රතිපාදන කියන්නේ ඒකයි. එතකොට දැන් මේ අලවියෙන් පසු සේවා සැපයන්න ආයතනේ මොකද කරන්නේ? ආයතනේ විකුණුම් වලින් 100ට සාමාන්‍ය එකක් විතර වගකීම් සහතික ප්‍රතිපාදන කියන ලාභයෙන් අයින් කරගන්න. එතකොට දැන් විකුණුම් ලක්ෂ ගාණක් කෝටි ගාණක් තියෙන ව්‍යාපාරයක 100ට එකක් කියන්නේ ලක්ෂ 50ක් වැඩක් වෙන්න පුළුවන්. ලක්ෂ 50ක් වැඩක් වෙන්න පුළුවන් මේ 100ට එක කියන්නේ. මහා පරිමාණ ව්‍යාපාරයක නේද? සිංගර් ආයතනේ, අබාංශ ආයතනේ නේද? සීතා
මේ ඉලෙක්ට්‍රික් බඩු ගත්තොත් එහෙම නේද? ඒ වගේ විකුණුම් කෝටි ගාණක් තියෙන්න පුළුවන් වර්ෂයකට. නේද? කෝටි ගාණක් තියෙන්න පුළුවන්. ඒකෙන් 100%ක් ලාභයෙන් අයින් කරපුවාම ඒකත් මහා ලොකු ගාණක්. ලක්ෂ 60 70ක් වෙන්න පුළුවන්. ඊටත් වැඩි ගාණක් වෙන්න පුළුවන් මේ 100% කියන කොටස. හරිද? එතකොට ඒ වගකීම් සහතික ප්‍රතිපාදන කියලා ලාභයෙන් අඩු කරාට ඔය ටික ඔක්කොම වගකීම් සලසන්න වෙන්නේ නැහැ සමහර ලාවට. දැන් අපි දන්නවා ඇත්තටම ඔය වගකීම් සහතික කාලය තුල කිසිදු අනතුරක් ඔකට වෙන්නේ නැහැ. අපි අත්දැකීමෙන් දන්නවා ෆ්‍රිජ් එකක් අවුරුදු 5ක් අපිට ලේසියෙන් හොඳ මට්ටමින් පාවිච්චි කරන්න පුළුවන්. අපේ මොකක් හරි දෝෂයක් නිසා කැඩුනොත් හැරෙන්න නේද? ඒ පාවිච්චිය හොඳ නැතිකම නිසා කැඩුනොත් හැරෙන්න. ඒක ඇත්තට මේ කාලය තුල කැඩෙන්නේ නැහැ. වොෂින් මැෂින් එකක් අවුරුදු 10ක් කියලා ගත්තොත් වගකීම් සහතික කාලේ ඒ 10 තුල ඇත්තට මේකට ලොකු ආබාධයක් වෙන්නේ නැහැ. ඇත්තට මේ වගකීම් සහතික ප්‍රතිපාදන කියලා ලාභයෙන් අයින් කරාට ඔය ඔක්කොගේම වගකීම් සලසන්න වෙන්නේ. මේක ව්‍යාපාර වාසියක් ඇත්තට. ලාභය අඩු කරගන්න ගන්න ක්‍රියාමාර්ගය එකක් දෙකක් වෙයිනේ. ඒ අර වගකීම් සහතික කාලෙන් පස්සේ නම් ඔක කොහොමත් කැඩෙනවා. ඒතර අපිට ආයතන ගානේ හදලා දෙන්නේ නැහැ. ආයතනයට දැනුම් දෙන්න පුළුවන්. හදලා දෙයි හැබැයි සල්ලි ගන්න. සල්ලි ගන්න. අර වගකීම් සහතික කාලය තුල හදලා දුන්නොත් 7-5ක්වත් අපෙන් ගන්න. අය කිරීමක් කරන්න. ඉතින් ඒ සඳහා සල්ලි පෑ ආයතනෙට. මේකට සේවකව නඩත්තු කරන්න ඕන අමතර කොටස් දාන්න ඕනේ. අන්න ඒ සඳහා තමාර විකුණුම් වලින් 100 ගාණක් වගකීම් සහතික ප්‍රතිපාදන කියලා ලාභයෙන් අඩු කිරීමක් කරගන්න. ඒතර මේක ඇවිල්ලා ලාභය අඩු කරගන්න ගන්න විශේෂ ක්‍රියාමාර්ගයක් වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය කරනවා කියන කතාව. වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය කරනවා කියන එක ලාභය අඩු කරගන්න ගන්න විශේෂ ක්‍රියාමාර්ගයක් හැටියට අපිට සලකන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි ගමු ආරක්ෂණ සංකල්ප කියන අදහස මේකයි. ලාභය අධිතක්ෂණයක හැකිතාක් දුරට අඩු කරගන්න කියන එක තමයි ආරක්ෂණ නැත්නම් විචක්ෂණ සංකල්පයෙන් කියන්නේ. ඒ සදා ගන්න ක්‍රියාමාර්ග හැටියට මේවා අපිට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. හරි නේද? දැන් ආරක්ෂණ සංකල්පය කියන කියව ගන්න බලන්න. මෙම සංකල්පයට අනුව අපේක්ෂිත ලාභ නොසලකිය යුතුයි. මෙම සංකල්පයට අපේක්ෂිත ලාභ නොසලකිය යුතුයි. නමුත් සියලුම අපේක්ෂිත අලාභ ආයතනයේ ගිණුම් පොත් මගින් සැපේ යුතුයි. මේන් අදහස් වන්නේ අපේක්ෂිත සියලුම අලාභ සැලකිලට ගන්නා බවත් කිසිම සැකසහිත ආදායමක් ආයතනයේ ගිණුම් පොත් වලට නොගන්නා බවත්ය. උදාහරණ ණයගෙතියන් සඳහා අඩමාන ණය වෙන්කිරීමක් සිදු කරයි. නමුත් ණය හිමියන්ගෙන් ලැබිය යුතු වට්ටම් සඳහා වෙන්කිරීමක් සිදු නොකරයි. එසේම තොගේ පිරිවැය හෝ සුදු උපලද්දයගේ දෙකෙන් අඩු වගේට ගණනය කරයි. දැන් ඔය පිරිවැයට වඩා සුදු උපලද්දයගේ අඩු වුණොත් තොග කපා හැරීම කියන එකත් ආරක්ෂණ සංකල්පයට අනුකූල වෙන එකක්. ඒක අපි කැලපිරවලදී කතා කරමු. දැන් කතා කරන්න ගියොත් ඒක ලොකු දිග කතාවක් වෙනවා. හරි. ඉතින් අදහස් කරන්නේ මේකයි දල වශයෙන්. ලාභය වැඩියෙන් තියෙන එක අඩු කරලා පෙන්වන්න පුළුවන් නම් ඒකට කියනවා ආරක්ෂණ සංකල්පය කියලා. ඒ ආරක්ෂණ සංකල්පයට අනුකූලතාවය දක්වන්න මෙන්න මේ වගේ ක්‍රියාමාර්ග කොට අපිට එන්න පුළුවන්. ලාභයේ විවිධ මොනවද කරන්නේ? වෙන්කිරීම ගලප ගන්න එක. ලාභයේ විවිධ වෙන්කිරීම ගලපන එක. මොනවද වෙන්කිරීම? අඩමාන ණය වෙන්කිරීම වෙන්න පුළුවන්. තුන් වට්ටම් සඳහා වෙන්කිරීම වෙන්න පුළුවන්. වගකීම් සහතික ප්‍රතිපාදන වෙන්න පුළුවන්. ඒවා තමයි උදාහරණ. රයිට් අවසාන සංකල්පයට යන් හෙළිදරව් කිරීමේ සංකල්පය. හෙළිදරව් කිරීමේ සංකල්පය කියන්නේ ඉතින් අර මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන. ඒ කියන්නේ ඇල්මත් දක්වන පාර්ශවයන්ගේ තීරණ ගන්න පුළුවන් වෙන ආකාරයට හැමතොරතුරක්ම අදාළ හැමතොරතුරක්ම හංගන්න නැතුව ඉදිරිපත් කරන්න ඕන කියන එක තමයි හෙළිදරව් කිරීමේ සංකල්පය කියන අදහස් වෙන්නේ. ඒක ලේසිනේ. බලන්න ඒකත් අවසාන වශයෙන් පිටු අංක 15 තියෙන්නේ හෙළිදරව් කිරීමේ සංකල්පය. ඇල්මක් දක්වන පාර්ශවයන්ට සහ අනිත් පුරවැසියන්ට ආයෝජකයන්ට ණය හිමියන්ට අයිතිකරුවන්ට ප්‍රමාණාත්මක බලපෑමක් ගෙන දෙන තොරතුරක් ඉදිරිපත් කිරීම හෙළිදරව් කිරීම යන්නේ අදහස් කරේ. ආයතනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නිවැරදි අදහසක් ලබා ගැනීම සඳහා ආයතනයේ මූල්‍ය ප්‍රකාශ මගින් සත්‍ය තොරතුරු හෙළිදරව් කළ යුතුය. මේ නිවැරදි තීරණ ගැනීම සඳහා මඟ පෙන්වනවා. ඔය ඇත්තටම ව්‍යාපාරයක ලාභ ප්‍රකාශය තුළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමක් කරන්න ඕන. ඒක තමයි හෙළිදරව් කිරීමේ සංකල්පයෙන් කියවෙන්නේ. දැන් බොරු තොරතුරු ඉදිරිපත් කරොත් එහෙම ඒ මත ගන්න තීරණත් අසාර්ථක වෙනවා. නේද? දැන් ඇත්තට මේ වගකීම් සහතික ප්‍රතිපාදන අඩමාන ණය වෙන්කිරීම මේවා අනවශ්‍ය විදිහට කරන්න බෑ. 50%ක් අඩමාන ණය වෙන්කිරීම කියලා අඩු කරන්න බෑ. එච්චර නොලැබෙයි කියලා හිතන්න බෑනේ අවුරුද්දක් තුල 5%ක් 6ක් වගේ වෙන් කරාට ගැටලුවක් නැහැ. නේද? වගකීම් සහතික ප්‍රතිපාදන කියලා 50%ක් විතර ලාභයෙන් අඩු කරන්න පුළුවන්. එහෙම බෑ. 100ට එකක් උපරිම දෙකක් වගේ තමයි පුළුවන්. ඊට වඩා බෑ. හරිද? ඒ විදිහට
හරියාකාරව සත්‍ය තොරතුරු භාවිතා කරලා මූල්‍ය ප්‍රකාශන හදන්න ඕනේ. ඒ කියන්නේ ලාභ ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්න ඕනේ. ඒ තොරතුරු කළමනාකරුවන්ට ණය දුන්නු ආයතන වලටනේ. දැන් හිතන්නකො බැංකුවේ ණයක් දෙනවා කියලා. බැංකුවේ ණය දෙනකොට බැංකුවේ මූල්‍ය ප්‍රකාශන බලනවා. නේද? ලාභ ප්‍රකාශය බලනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශ බලනවා. මේ කට්ටිය ණය ගෙවීමේ හැකියාවක් තියෙනවද කියලා. ඉතින් බැංකුවට පෙන්නන්න වෙන මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් හදාගෙන ගිහිල්ලා ඒක පෙන්නලා ණය යනං ඊළාට ගෙවා ගන්න බැරි වෙච්චාම ඒතර අසාර්ථකයි. ඊට පස්සේ විවිධ නීතිමය ප්‍රශ්න වලට ආයතනයට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපේ සත්‍ය තත්ත්වය හෙළිදරව් කරොත් අපිට ණය කොච්චරක් දෙනවද කියලා බැංකුව තීරණය කරයි. ඒ අනුව අපි යන්න ඕනේ. හරිද? ණය ගන්න කියලා අනවශ්‍ය බොරු ගොඩක් බැංකුවට පෙන්නන්න ගියොත් එහෙම අපිටම ඒකේ හානිය වෙන්නේ නේ. ඒ වගේ ව්‍යාපාරයක හැම තොරතුරක්ම සාර්ථකව නිවැරදිව පිළිවෙලට ඉදිරිපත් කරන්න ඕන කියන එක තමයි හෙළිදරව් කිරීමේ සංකල්පයෙන් කියවෙන්නේ. උදාහරණ මූල්‍ය වාර්තා සකස් කිරීම සඳහා අනුගමනය කරන ගෙනුම් කරන ප්‍රතිපත්ති නිවැරදි අවබෝධයක් සහ අර්ථ දක්වා ගැනීමක් සඳහා මූල්‍ය වාර්තා සමග හෙළිදරව් කළ යුතුය. දැන් මේ හෙළිදරව් කිරීමේ සංකල්පය යටතේ දැන් ප්‍රතිපත්ති කියන එක අපිට ඇත්තටම වෙනස් නොකරම ඉන්න ඕන කියලා එකක් නැහැ. ගෙනුම් කරන ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන්. ඒ ප්‍රතිපත්තියක් වෙනස් කරන්න අවස්ථා දෙකක් තියෙනවා. එක අවස්ථාවක් තමයි දැන් වරලත් ගණකාධිකාරී ආයතන වාගේ ආයතනයක් විසින් මේ ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕන කියලා අපිට නිශ්චිතව දන්වලා තියෙනවා. අපි අනිවාර්යයෙන් වෙනස් කරන්න ඕන. ඒක වෙනස් නොකර ඉන්න බෑ. නමුත් තව තත්ත්වයක් තමයි ආයතනයේ කළමනාකාරීත්වයට හැඟෙනවා නම් මේ තිබ්බු ප්‍රතිපත්තියට වඩා මේ ක්‍රමයට වඩා අපි අලුත් ක්‍රමයක් අනුගමනය කරොත් ව්‍යාපාරයේ ලාභය තිබ්බට වඩා වැඩියෙන් හොඳට පෙන්වන්න පුළුවන්. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය තිබ්බට වඩා වැඩියෙන් හොඳට ඉදිරිපත් කරන්න පුළුවන්. අන්න එතකොට අපිට පුළුවන් මේ ක්‍රමවේදය වෙනස් කරන්න. මේ ක්‍රමවේදය වෙනස් කරන්න ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන්. හැබැයි වෙනස් කරපු එක අපි අර මූල්‍ය ප්‍රකාශන වලට යටි ලාභ ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යටින් හෙළිදරව් කිරීමේ සටහනක් ලියන්න ඕනේ. උදාහරණයක් කියලා අපි ගත්තොත් ෂෙයා ක්‍රමය අපි වෙනස් කරා. සරල මාර්ග ක්‍රමයට තිබ්බේ හීනවන ෂෙයා ක්‍රමයට මාරු කරා. අපිට ඒක හොඳයි කියලා හැඟුණා. අන්න අපි වෙනස් කරා. අපි මූල්‍ය ප්‍රකාශ බලන අයට පරිශීලනය කරන අයගේ දැන ගැනීම සඳහා ඒක ඉදිරිපත් කරා. මොකද ලියන්නේ සටහනක් කියලා. ෂෙයා ක්‍රමයේ සරල මාර්ග ක්‍රමයේ සිට හීනවන ෂෙයා ක්‍රමයට මාරු කර ඇත. ඒතර අර මූල්‍ය ප්‍රකාශ බලන එක නොමග යන්නේ. තව උදාහරණයක් තොගාගේ කිරීමේ ක්‍රමය. කලින් අපි 5-4 ක්‍රමයට තොගාගේ කරා. first in first out. පස්සේ වැක් ක්‍රමයට මාරු වුණා. බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමයට මාරු වුණා. දැන් මේ බව අපි සඳහන් කරන්න ඕනේ. හෙළිදරව් කිරීමේ සංකල්පය යටතේ අපේ මූල්‍ය ප්‍රකාශ කට්ටලේ යටින් සටහනක් දාන මෙහෙම. කොහොමද දාන්නේ? තොගාගේ කිරීමේ ප්‍රතිපත්තිය 5-4 ක්‍රමයේ සිට වැක් ක්‍රමයේ දක්වා මාරු කර ඇත කියලා අපි සටහනක් දානවා. මේක තමයි හෙළිදරව් කිරීමේ සංකල්පයට බලන්න. කොහොම හරි අර මූල්‍ය ප්‍රකාශ බලන අය නොමග යවන එක වළක්වන්න ඕනේ. ඒ සදා තමයි හෙළිදරව් කිරීම බොහෝ වෙලාවට කරන්නේ. ඔච්චරයි අපිට සංකල්ප ගැන කතා කරන්න තියෙන්නේ. අපි සංකල්ප ගණනාවක් ගැන සාකච්ඡා කරා. ඔගේ සාමාන්‍ය හරය මතක තියාගන්න. සාමාන්‍ය හරය. මේකෙන් මොකද්ද කියන්නේ? ආරක්ෂක සංකල්පෙන් කියන්නේ ලාභය අධිතක්ෂණයක වළක්වන්න ඕනේ කියලා. හෙළිදරව් කිරීමේ සංකල්පෙන් කියන්නේ සියලු අනාවරණය කළ යුතු තොරතුරු ඉදිරිපත් කරන්න ඕන මූල්‍ය ප්‍රකාශන සමග කියන එකනේ. ඒ වාගේ අර සාමාන්‍ය අදහස ගත්තාම ප්‍රමාණවත්. දැන් මේක ඉරි ගහන ප්‍රශ්න ටිකක් එනවා, ලියන ප්‍රශ්න ටිකක් එනවා. සාමාන්‍ය ලකුණු 7-8ක් මේකෙනුත් එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙනම් දැන් අපි මෙච්චර වෙලා කරපුවා. දැන් ගිය සතියේත් අපි පැය දෙකක් සංකල්ප ගැන කතා කරා. අදත් දැන් පැය භාගයක් විතර සංකල්ප ගැන කතා කරලා තියෙනවනේ. පැය දෙකමාරක් අපි සංකල්ප හැඳින්වීම විතරක් කරලා තියෙනවා. සංකල්ප 12-13ක් කතා කරා. දැන් බලමු මේ සංකල්ප පිළිබඳ දැනුම පදනම් කරගෙන මේ එක එක ප්‍රශ්න වලට ප්‍රශ්න ගොඩාක් නැහැ. ප්‍රශ්න 7ක් තියෙනවා. හරිද? තව තියෙන ප්‍රශ්න ටිකක් මම දාන්නම්. මේවත් මම විභාග ප්‍රශ්න පත්‍ර වලින් එහෙම තෝරලා ගත්ත ඒවා. තව තියෙන ප්‍රශ්න. ඒවා මම කට්ටිය ගෲප් එකට දානවා. දැම්මට පස්සේ උත්තර ලියලා දාන්න. හරිද? එහෙනම් බලමු අපි මේ ප්‍රශ්න ටික. දැන් උත්තර දාන්න එක එකනා. හරි? Tamanට හිතේ උත්තරේ දාන්න. දැන් සංකල්ප පිළිබඳ දැනුම හොඳටම තියෙනවද කියලා ඉතින් බලා ගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්න අංක 1. 2020 වර්ෂයේදී රමේෂ් මහතා තම ව්‍යාපාරයට රුපියල් 5,75,000 දරා යන්ත්‍රයක් මිලදී ගත්තා. හොඳට කියවන්න. යන්ත්‍රයක් මිලදී ගත්තා. එය එම මිලටම වාර්තාගත කර ඇත. එම මිලටම වාර්තාගත කර ඇත කියලා දීලා තියෙනවා. නමුත් එහි වෙළඳපොළ වටිනාකම රුපියල් 6,50,000ක් වේ. මේ සඳහා කුමන ගිණුම් කරන සංකල්පය අදාළ වේද? ඒ කියන්නේ ස්ථාරවත්කම ගත්ත දවසේ මිලට වාර්තා කරලා තියෙනවා. අද මිලට වාර්තා කරලා නැහැ කියන එක තමයි මේකෙන් කියන්නේ. දැන් හොයලා කියන්න බලන්න අංක විතරක් අපිට දැම්ම නම් ඇති. තේරුණාද? 2020 රමේෂ් මහතා
රුපියල් 5,75,000ක් දරලා යන්ත්‍රය ගණන් තියෙනවා. එම මිලට වාර්තා කළ ගත්තු දවසේ මිලට වත්කම වාර්තා කරලා තියෙනවා. එහි වෙනතපොළ වටිනාකම කියන්නේ අද මිල 6,50,000ක් වුණාට ඒක නෙවෙයි වාර්තා කරලා තියෙනවා. ගත්තු දවසේ මිල තමයි වාර්තා කරලා තියෙන්නේ. එහෙනම් මේ සඳහා කුමන ගිණුම් කරන සංකල්පය අදාළ වේද? උත්තරේ දාන්න බලන්න. 1 2 3 4 කියන උත්තර හතරෙන් කවකද හරියන්නේ? උත්තරේ 1 කියලා දාමු. තව තමන්ට ආපු උත්තරේ දාන්න. තමන් කියවලා බලලා තමන්ට තේරුණු විදිහට නේද? තව උත්තරයක් දාන්න. අනිත් අයට මොකද හිතෙන්නේ? උත්තරේ 3 කියලා දානවා. ඔව් උත්තරේ 3 තමයි. උත්තරේ 3. එකට ගහ ගන්න තුන්වෙනි උත්තරේ කියලා. වැරදුනට කමන්නේ උත්තර දාන්න. මොකද දැන් මේකේ අපි කතා කරන්නේ ඓතිහාසික පිරිවැය සංකල්පයේදී අර ඒක තමයි හරය මතක තියාගන්න කිව්වේ. ස්ථාරවත්කම් වල ගත්තු දවසේ වටිනාම ලියන්න ඕන. අද මෙල ඊට වඩා වැඩි වෙලා තියෙන්න පුළුවන් නේ. නමුත් අර ගත්තු දවසේ වටිනාකම ලියන එකට අපි කියනවා ඓතිහාසික පිරිවැය සංකල්පය කියලා. පොඩ්ඩක් නැවත ඔයානම් බලන්න ගිහිල්ලා. දැන් පාඩම් නැති ප්‍රශ්නයක් තියෙනවා. පාඩම් කරන්න ඕන හොඳට. ඓතිහාසික පිරිවැය සංකල්පය කියන තැනට යන්න බලන්න. කොතනද තියෙන්නේ? හැම තියෙන්නේ. පිටු අංක 11. පිටු අංක 11. බලන්න අපසර මෙම සංකල්පය අනුව වත්කමක් මුලින්ම වාර්තා කරනුයේ එය අත්පත් කරගෙන ගෙවූ වටිනාකම එනම් පිරිවැයට. ගත්තු දවසේ වටිනාකමට වත්කම පොත්වල ලියන්න ඕන. මෙම පිරිවැය වත්කමේ ඉදිරි ගෙනුම් කටයුතු සඳහා පාදක වේ. ඓතිහාසික පිරිවැය සංකල්පයේ වත්කමක් සෑම විටම පිරිවැයෙන් වාර්තා කළ යුතුයි අදහස් නොකරයි. මේ ප්‍රධාන වශයෙන් අවධාරණය කරනුයේ මූල්‍ය වාර්තා පිළියෙල කරන සෑම විටම ස්ථාරවත්කමෙහි වෙළඳපොළ වටිනාවට ප්‍රතිස්ථාපන වටිනාවට හෝ උපලබ්ධ වටිනාවට හඳුනා ගැනීම හෝ වාර්තා කිරීම අවශ්‍ය නොවන බවයි. මිලදී ගන්න අවස්ථාවේදී පිරිවැයට වාර්තා කරන වත්කම් ඡය කිරීම මගින් ක්‍රමානුකූලව අගේ අඩු වේ. හරි. මෙම සංකල්පයේ වත්කමක් එය අත්පත් කර ගැනීමට දරව වියදමින් පිරිවැයන් සටහන් කිරීමට අවධාරණය කරයි. එම වටිනාකම් උපකාර වාර්තා වලින් තහවුරු කළ හැකි විය යුතුය. ඒ ස්ථාරවත්කම් ඡය ගණනය කිරීමට උපකාරී වේ. හරි නේද එහෙනම්? ස්ථාරවත්කම් වල අලුත් අගේ මොකක් වුණත් ගත්තු දවසේ වටිනාකමට පොත්වල වාර්තා කරන්න ඕනේ කියන එක තමයි ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් අපි කතා කරන්නේ. එහෙනම් පළවෙනි එකට උත්තරේ 3 කියලා ගන්න එකයි. හරි. ඊට අපි දෙවෙනි ප්‍රශ්නට යමු. මූල්‍ය බිඳුන් සංකල්පයෙන් කොමක් අදහස් වේද? ඉතා සරල උත්තරයක් කියවපු ගමන් තේරෙනවා ඒක. උත්තරේ දානවා 3 කියලා. හොඳයි. තව අනිත් පැත්ත දාන්න. ඔව් තව එක්කෙනෙක් දාන 3 කියලා. ඔව්. තවත් එක්කෙනෙක් 3 කියලා දානවා. හොඳයි. ඔය එක හැමෝටම තේරලා තියෙන උත්තරය 3. හරි. මූල්‍ය බිඳුන් සංකල්පයෙන් කියන්නේ මොකද්ද? මුදලින්ම අයින්න පුළුවන් තොරතුරු හැම එකම පොත්වල වාර්තා කරන්න ඕනේ. මුදලින්ම අයින්න බැයි නම් පොත්වල වාර්තා කරන්න බෑ කියන එක තමයි අපි කතා කරන්නේ. ඒක ගැන කියවෙන්නේ 3 වෙනි එකේ. වත්කම් පිරිවැයට වාර්තා කරන බවය. සෑම ගණදනුවක්ම සහ සිද්ධියක්ම මුදලින් මැනිය හැකි බව. මුදලින් වාර්තා කළ හැකි ගණදනු හා සිද්ධීන් පොත්වල වාර්තා කරන බව. ඒකෙන් මේ අදහස් කියවෙන්නේ. ලාභය ගන්න එක ගන්න මුදල් ලැබීම වලින් මුදල් ගෙවීම වලත් වෙනස තුලින් බව. තුන්වෙනි උත්තරය තමයි වඩාත්ම හරි. මුදලින් වාර්තා කළ හැකි ගණදනු හා සිද්ධී පොත්වල වාර්තා කරන බව. උත්තරය 3. 2ට 3. තුන්වෙනි එක උපලබ්ධි සංකල්පය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය. උපලබ්ධි සංකල්පය කියන අපි අදහස් කරපු දේ මතකයි නේද? ඒ කියන්නේ සත්‍ය වශයෙන් විකුණුමක් සිදු වුණාට පස්සේ විතරක් ආදායමක් ලැබුණාට පස්සේ පමණයි අපි ගිණුම්ගත කරන්න ඕන කියන කාරණේ. සත්‍ය වශයෙන් ආදායමක් ලැබුණාට පස්සේ පමණක් ගිණුම්ගත කරන්න. ඒත් සත්‍ය වශයෙන් ලැබුණා කියලා අපි හඳුනාගන්නේ සල්ලි ලැබෙනවා කියන එකම නෙමෙයි. නේද? අවදානම් ප්‍රතිලාභ ගැනුම්කරුට මාරු වෙලා නම් සල්ලි ලැබුණත් නැතත් සල්ලි ලැබෙන්න තිබ්බත් අපි ඒක ආදායමක් වශයෙන් හඳුනා ගන්නවා කියන එක තමයි උපලබ්ධි සංකල්පේ කතා කරන්නේ. එහෙනම් හොඳට පරිස්සමෙන් කියවලා බලලා
උත්තරේ තෝරන්න බලන්න උත්තර ගොඩාක් දෙන්නේ 4යි දෙන්නේ. උසස් පෙළ නම් උත්තර 5ක් දෙනවනේ. දැන් මේකේ 4න් එකක් තමයි තෝරගන්න තියෙන්නේ. එච්චරම අමාරුයි කියලා හිතන්න බෑ. වැරදි ප්‍රකාශ බලමු කවුද හරියටම උත්තරේ දාන්නේ කියලා. ඔව්. උත්තරේ දානවා 4 කියලා එක්කෙනෙක්. සෙව්මිනි. පැයස්සල දැන් උත්තර පරණ දෙකටත් දැම්ම උත්තරනේ. හරි. 4 කියලා දානවා තව. උත්තරාංක 4. ඊට වෙනස් උත්තර තේරෙනවද? නැත්නම් 4ම දෙන්නේ. හරි. දැන් 4 කියන නිසා අනිත්‍යයත් 4 නෙමෙයි. Tamanට ආපු උත්තරේ දාන්න. ස්වාධීන. Taman කියවලා Tamanට අදහස් වුණ ආකාරයට උත්තරේ දාන්න පුළුවන්. ඔව් තව එක්කෙනෙක් දානවා 1 කියලා. ඔව්. තව එක්කෙනෙක් 1 දානවා. හොඳට කියවන්නේ. හොඳට කියවන්න ඕනේ. උපලබ්ධි සංකල්පය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශයක්. නිවැරදි නෙමෙයි වැරදි ප්‍රකාශය. නිවැරදි ප්‍රකාශනේ වැරදි ප්‍රකාශ. කියවමු බලන්න එමුනා. 1 සැපයෝ භාණ්ඩයකට හෝ සේවාවකට ලැබිය යුතු මුදල් සඳහා නීතිමය හිමිකම් ලැබුව විට එය ආදාය ලෙස හඳුනාගත්තොත් ඒක හරි. දැන් අපි කියවනේ මුදල් හම්බෙන්නම ඕනේ නැහැ කියලා. ආදායමක් අපි පොත්වල පෙන්නන්න මුදල් හම්බෙන්නම අවශ්‍ය නැහැ. අවදානම ප්‍රතිලාභ ගැනුම්කරුට මාරු වෙන්න ඕනේ. සහ සල්ලි ලැබෙන තත්ත්වයට පත් වෙලා තියෙනකෝ ඉන්වොයිස් එක නිකුත් කරන්න ඕනේ. නැත්තම් ලැබෙනවා කියලා සහතිකයක් පොරොන්දු නෝට්ටුවක් මොකක් හරි දෙන්න ඕනේ. ලියවිල්ලක් දෙන්න ඕනේ නේද? එහෙම නීත්‍යානුකූල මේක ලැබෙන බවට සහතිකයක් තියෙනවා නම් අපිට ආදායමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. එරෙක් ගන්න බැයිද? පුළුවන්. සැපයූ භාණ්ඩයකට හෝ සේවාවකට ලැබිය යුතු මුදල් සඳහා නීතිමය හිමිකම් ලැබුව විට ඒ ආදායම් ලෙස හඳුනා ගන්න. දැන් ලැබෙනවා කියලා සුවර්ම සුවර්. එතකොට ඉතින් ආය ආදායමක් වශයෙන් වල ඉන්න බෑ. මුදල් ලැබෙන්නම අවශ්‍ය නැහැ. ලැබෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා නම් ආදායමක් වශයෙන් හඳුනාගත හැකියිනේ. ආදායම හඳුනාගන්නට සත්‍ය වශයෙන් ලැබුණු මුදල් අදාළ නොවේ. හරිනේ අපි කිව්වේ ඒකනේ. මුදල් ලැබුණාම විතරක් නෙවෙයි අපි ආදායමක් වශයෙන් හඳුනා ගන්න. ණයට විකුණුමක් වුණත් ආදායමක් වශයෙන් අපි හඳුනා ගන්න ඕනේ. දැන් ආදායම් ප්‍රකාශ අත්පිට විකුණුම ලියනවා ණයට විකුණුම ලියනවනේ. වෙන ණයට විකුණුමට සල්ලි හම්බෙලා නැහැ. නමුත් ඒක අවදානම් ප්‍රතිලාභ ගැනුම්කරට මාරු වෙලා නම් ඊළාට සල්ලි එන බවට සහතිකයක් තියෙනවා නම් අපි ආදායමක් වශයෙන් ලියනවනේ. ඒක හරි. භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීම වෙනුවෙන් හිමිය යුතු ආදායමට නීතිමය හිමිකමක් ලැබෙන්නේ භාණ්ඩ ප්‍රවාහනය කළ විටත් සහ සේවාවක් නම් මේ සේවය සැපයුව විටත්. ඒක නිර්වචනය තුළම තිබ්බා. බලන්න උපලබ්ධි සංකල්පේ නිර්වචනය කරපු තැන ගිහිල්ලා නැහැ නම් ඒකමයි නිර්වචනයටත් දීලා තිබ්බේ. මේ තියෙන්නේ පිටු අංක 13 උපලබ්ධි සංකල්පය. මෙම සංකල්පන ආදායම් හඳුනාගත්තේ සත්‍ය වශයෙන් ලැබුණු විට හෝ ඒ ලැබේයයි නිශ්චිත වශයෙන් තීරණය වූ විටයි. අන්න බලන්නකෝ. ලැබේයයි නිශ්චිත වශයෙන් තීරණය වූ විටයි. මේන් අදහස් වන්නේ ආදායම් හඳුනාගත යුත්තේ සේවාවක් නම් මේ සැපේ විට හෝ භාණ්ඩයක් නම් මේ භාවිතා කිරීමට සැලැස්ව විට නැතහොත් එය ප්‍රවාහනය කළ විටදී යන්නයි. කෙසේ වෙතත් ආදායම් හඳුනා ගැනීම සඳහා මුදල් සත්‍ය වශයෙන් ලැබීම වැදගත් නොවේ. මෙහිදී වැදගත් වන්නේ සැපයෝ සේවාව හෝ භාණ්ඩ වෙනුවෙන් ලැබිය යුතු මුදලට නීතිමය වශයෙන් හිමිකමක් ඇතිවීමයි. ලැබෙනවා කියලා අපිට සුවර එකක් තියෙනවා නම් අපිට ආදායමක් වශයෙන් පොත්වල වාර්තා කරන්න හැකිනේ පුළුවන්. ඒ නිසා උත්තරේ ඒකත් අපිට හරි එකක් නෙගන්න තියෙන. අපෙන් අහන්නේ වැරදි ප්‍රකාශයෙන් නේද? මුදල් ලැබෙන තුරු ආදායම හඳුනා ගැනීම කල් දැමිය යුතුයි. වැරදි. මුදල් ලැබෙන තුරු ආදායම හඳුනා ගැනීම කල් දැමිය යුතුයි. මුදල් ලැබුණත් දැන් අපි ආදායමක් හඳුනා ගන්නවා කියවනේ. එහෙනම් හතරෙනි උත්තරය තමයි වඩාන. දැන් ඒක කීප දෙනෙක් හරියට දැම්මා. හරි අනිත් අයත් පොඩ්ඩක් දැන් තේරෙනවා ඇති ඒක ගත්තේ ගන්න ඕනේ ඒක කියන එක තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනවා දැන්. හරි. අපි හමු හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ. පහත ප්‍රකාශ අතරින් ආරක්ෂණ සංකල්පය සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශක මත. දැන් අපි උදේ කතා කරා ආරක්ෂණ සංකල්පය නැත්නම් විචක්ෂණ සංකල්පය ගැන. ඔව්. ඒකට අනුව අපි මොකද්ද උත්තරේ ගන්න ඕන? බලන්න උත්තරයක් දාන්න. 4. හොඳයි. තව 4. ඒ කීප දෙනෙක් තව උත්තර දාන්නේ. 3-4 දෙනෙක් දානවා. ඒ අයමයි උත්තර දාන්න. අනිත්‍යයක් දාන්න. දැන් දැම්ම 4 දෙනෙක්. ඒ 4 දෙනාම 4 කියලා දාන්න. 4 දෙනාම උත්තරයන්ක 4 කියලා දාන්න. ඔව් 4 තමයි හරි උත්තරේ. ඒක හරි.
පහත ප්‍රකාශ තුරින් ආරක්ෂණ සංකල්පය සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය. තුන්වෙනි එකට මොකද්ද සර්? තුන්වෙනි එකට 4. තුන්වෙනි එකට 4. උපලබ්ධි සංකල්පය සම්බන්ධ වැරදි ප්‍රකාශය. නේද? උපලබ්ධි සංකල්පය සම්බන්ධ වැරදි ප්‍රකාශ. හරි නෙමෙයි වැරදි. මුදල් ලැබෙන තුරු ආදායම හඳුනා ගැනීම කල් දැමිය යුතුයි. අපි ඒක විශේෂයෙන් කිව්වා. මුදල් ලැබුණත් නැතත් ආදායම හඳුනා ගන්නවා. ඒකද වෙන්න ඕනේ ලැබෙනවා කියලා එක්ක සහතිකයක් තියෙන්න ඕනේ. නැත්තම් නීතියනුකූල මේ පිළියමක් තියෙන්න ඕනේ. ලැබෙන බවට නිශ්චිත සාධක තියෙනවා නම් ඒක ආදායමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. හරිනේ? ඔයතරත් 4 දාගන්න තුන්වෙනි එකට. 4 වෙනි ප්‍රශ්නය පහත ප්‍රකාශ තුරින් ආරක්ෂණ සංකල්පය සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය. ආරක්ෂණ කියන්නේ විචක්ෂණ. ලාභය අධිතාක්ෂණයක වළක්වන්න කියන එකනේ. ඒකද අපි කිව්වා ලාභයේ විවිධ වෙන්කිරීම කරන්න ඕනේ කියලා. අඩමාන ණය වෙන්කිරීම, දුන්නට්ටම් සඳහා වෙන්කිරීම, වගකීම් සහතික ප්‍රතිපාදනය දෙක ගොඩක් අය හඳුනාගත්තා. අපේක්ෂිත ලාභ ඉදිරිපත් කළ යුතුයි. අපේක්ෂිත අලාභ නොසලකා හැරිය යුතුයි. ණය හිමියන්ගේ ලැබිය යුතු වට්ටම් සඳහා වෙන්කිරීමක් සිදු කරයි. ණයගෙතියන් මත අඩමාන ණය සහ වට්ටම් සඳහා වෙන්කිරීම සිදු කරයි. හතරවෙනි එක හරි. ලාභෙන් විශේෂ අඩු කිරීම දෙකක් අනාගතයේ නොලැබේ කියලා ඇස්සමේන්තු කළ වර්තමාන ලාභයෙන් අඩමාන ණය වෙන්කිරීම අඩු කරනවා. අනාගතයේ ණයගෙතියන් සල්ලි හම්බ වෙනකොට වට්ටම් දෙන්න වෙයි කියලා ඇස්සමේන්තු කළ දුන් වට්ටම් සඳහා වෙන්කිරීමක් අඩු කරනවා. ඒතර මේ දේ කරන්නේ ආරක්ෂණ සංකල්පයට නැත්නම් විචක්ෂණ සංකල්පයට අනුකූලතාවය දක්වීම සඳහා. අපි ඉස්සලා බෝඩ් එකෙත් ඒ ටික ලිව්වා. උත්තරේ 4. ඒක ගොඩක් අය හරියට උත්තරේ කිව්වා. හරි. දැන් ඔන්න නන් ටික. පහත දක්වා ඇති විස්තරයට අදාළ ගිණුම් කරන සංකල්පය තෝරන්න. සංකල්පය තෝරන්න. ඒතර නම ලියන්න ඕන. සංකල්පේ නම. පහේ තියෙන සංකල්ප 13ක් 14ක් තිබ්බට මේකට අදාළ සංකල්පය අපිට ලියා ගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒතර ලකුණු 5ක් නැත්නම් 10ක් විභාගෙ ගන්න පුළුවන්. ඔව් කියමු බලන්න පහත දක්වා ඇති විස්තරයට අදාළ ගිණුම් කරන එක තොගා අගය කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමය මූල්‍ය ප්‍රකාශවල සටහනක් ලෙස හෙළිදරව් කළ යුතුයි. අද කරේ ඒකනේ. තොගාගේ කිරීම සඳහා 5 නම් හොඳයි. හෙළිදරව් කිරීමේ සංකල්පය. හොඳටම සිංහලෙන් ගහලා ඉවලා තියෙනවා. හරි. උත්තරේ හෙළිදරව් කිරීමේ සංකල්පය. හෙළිදරව් කිරීමේ සංකල්පය හරි. තොගාගේ කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමය. ඒ කියන්නේ 5 නම් 5 ක්‍රමය කියලා හෙළිදරව් කරන්න. LIFO වලට මාරු කරා නම් පැක් ක්‍රමයට මාරු කරා නම් ඒ බව හෙළිදරව් කිරීමක් කරන්න. ශ ප්‍රතිපත්ති වෙනස් කරා නම් මූල්‍ය ප්‍රකාශයටින් සටහනක් දාලා ඒ බව ඔප්පු කරලා හෙළිදරව් කරලා පෙන්වන්න. එන එක හෙළිදරව් කිරීමේ සංකල්පය කියලා දාගන්න පුළුවන්. රයිට්. දෙක විකුණුම් සඳහා ඉන්වොයිසයක් නිකුත් කළ අවස්ථාවේදීම එම විකුණුම් ආදායම ලෙස හඳුනා ගැනීම. ඉන්වොයිස් නිකුත් කරා. සල්ලි හම්බෙලා නැහැ. නමුත් ඉන්වොයිස් නිකුත් කරා මේක විකුණුමක් වශයෙන් පොත්වල වාර්තා කරනවලු. මොකද සංකල්පය කලිනුත් කතා කරා. ඔව්. විකුණුම් සඳහා හොඳයි උපලබ්ධි සංකල්පය. හරි. උපලබ්ධි සංකල්ප උත්තර දානවා කට්ටිය. උපලබ්ධි සංකල්පය කියන එක හරි. උපලබ්ධි සංකල්ප. උපලබ්ධි සංකල්ප. දෙවෙනි එක උපලබ්ධි සංකල්පය. අපි යන් ඊළඟ සංකල්පයට. 3 කෙටි ජීව කාලයක් ඇති භාණ්ඩ අත්පත් කර ගැනීමට දරව වියදම් ප්‍රමාණාත්මක නොවන බැවින් ආදායම් ප්‍රකාශයට ඇතුළත් කිරීම. මාර කිව්වේ ස්ටේපර් යන්ත්‍රයක් නැත්නම් ගණක යන්ත්‍රයක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශ ලියන්නේ. ඒක ලිපිදා වියදම් කියලා දාලා ලාභ ප්‍රකාශය වාර්තා කරන්න පුළුවන්. මොකක්ද ඒකේ සංකල්පය? මොකක්ද සංකල්පය? ගිය සතියේත් කරා මේ සතියේත් කෙටියෙන් මම කියලා දුන්නා ඒක. දාන්න උත්තරේ. කෙටි ජීව කාලයක් ඇති භාණ්ඩ අත්පත් කර ගැනීමට දරූ වියදම් ප්‍රමාණාත්මක නොවන බැවින් ආදායම් ප්‍රකාශයට ඇතුළත් කිරීම. ප්‍රමාණාත්මක නොවන නිසා ආදායම් ප්‍රකාශයට ඇතුළත් කළා තියෙනවා. මොකක්ද සංකල්පය? අග්ගල මතක් වෙන්න ඕනේ සංකල්පය. ඔව් ප්‍රමාණාත්මක භවයේ සංකල්පය කියලා දාලා තියෙන ඉංග්‍රීසියෙන්. හරි. ඒක හරි. ප්‍රමාණාත්මක භවයේ සංකල්පය. දැන් සමහරවිට සිංහල ගහ ගන්නත් අමාරුයි. ප්‍රමාණාත්මක භවයේ සංකල්පය. හොඳයි. ප්‍රමාණාත්මක භවයේ සංකල්පයට සාපේක්ෂ වැදගත් භවයේ සංකල්පය කියලා කියන්න පුළුවන්කම තියෙනවා. 4 අඩමාන ණය සඳහා වෙන් කිරීම. බලන්න එකම ප්‍රශ්න අහන්නේ. අඩමාන ණය වෙන් කිරීම කලිනුත් කතා කරා. අඩමාන ණය වෙන් කිරීම මොකක්ද සංකල්පය? අඩමාන ණය වෙන් කිරීම. හොඳයි ආරක්ෂණ සංකල්පය හරි. ආරක්ෂණ සංකල්පය කියලා දානවා. ඒක හරි. ආරක්ෂණ සංකල්පය තමයි අඩමාන ණය වෙන් කිරීම වල දාලා සංකල්ප. කීප දෙනෙක් උත්තර දැම්මා.
පහ අයිතිකර සිදු කරන ලද මුදල් ගැනීම ගැනීම ලෙස සටහන් කිරීම. අයිතිකර ව්‍යාපාරයෙන් ආපසු ගන්නේවා ගැනිලි වශයෙන් සටහන් කරන මොකක්ද සංකල්පය කියලා අහනවා. ඒක නම් ලේසි සංකල්පයක්. හොඳයි ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්ප නැත්නම් ගිණුම් කරන ඒකක සංකල්ප. ඕන වචනයක් දාන්න පුළුවන් ඈ. ව්‍යාපාර ඒකක සංකල්පය කිව්වත්, ගිණුම් කරන ඒකක සංකල්පය කිව්වත්, ආයතනමය සංකල්පය කිව්වත්, අස්තිත්ව සංකල්පය කිව්වත්, භූතාර්ථ සංකල්පිකත් ඔක්කොම එකක්. එසා මොකක් හරි එක වචනයක් දීපොත් ඇති ව්‍යාපාර ඒකක සංකල්පය. right. ඔව් දැන් ආය 6 වෙනි ප්‍රශ්නේ. දැන් අපි 5 වෙනි ප්‍රශ්නේ අවසන් කරේ. ප්‍රශ්න අංක 6ට යනවා. පහත දක්වා ඇති විස්තර අනුව කඩ වී ඇති ගිණුම් කරන සංකල්පය. පහත විස්තර අනුව කඩ වී ඇති ගිණුම් කරන සංකල්පය මොකක්ද කියලා අහනවා. කඩ වී ඇති ගිණුම් කරන සංකල්පය. බලමු කඩ වී ඇති ගිණුම් කරන සංකල්පය හොයාගන්න පුළුවන්ද කියලා. තොග අගය කිරීමේ ක්‍රමය ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම first in first out. FIFO ක්‍රමයෙන් බර තැබූ සාමාන්‍ය ක්‍රමයට නැත්නම් වැක් ක්‍රමයට මාරු වෙලා. ක්‍රමයේ හදිස්සියේ මාරු කරලා. මොකද්ද කැරෙන සංකල්පය කියලා අහනවා. කඩවන සංකල්පය. ඔව් එකම ක්‍රමයේ අනුගමනය කළා නෑ දිගටම. ක්‍රමයේ ශනිකව වෙනස් කරලා. ගියව දෙක ක්‍රමයක් මේවද තව ක්‍රමයක්. හොඳයි උත්තරේ හරි. සංගතතා සංකල්පය කියලා දාන්න. සංගතතා සංකල්ප. ඒක තමයි කඩ වෙලා තියෙන්නේ. එලා උත්තරේ ලියා ගන්න සංගතතා සංකල්පය. සංගතතා සංකල්පය. නැත්නම් ඔකටම කියන අනුරූපීතාවය කියලා. සංගතතා. නැත්නම් මේකට කියන අනුරූපීතාවය කියලා. සංගතතාවය හෙවත් අනුරූපීතාවය. සංගතතාවය හෙවත් අනුරූපීතාවය තමයි කඩ වෙලා තියෙන්නේ. සංගතතාවය හෙවත් අනුරූපීතාවය. right ඊළඟට ණයගැතියන් සඳහා වෙන්කිරීමක් නොකිරීම. ඒ අඩමාන ණය වෙන්කිරීම කරන්නේ. ඔව් කඩ වෙලා තියෙන ආරක්ෂණ සංකල්පය හොඳයි. ආරක්ෂණ හෙවත් විචක්ෂණ සංකල්පය. ආරක්ෂණ විචක්ෂණ අනිත් පැත්ත උත්තර දාන්න. දැන් එක්කෙනෙක් දෙන්නේ නැත්නම් උත්තර ඔක්කොම දාන්නේ. තුන්වෙනි එක ෂ කළ හැකි ජංගම වත්කම් ෂ නොකිරීම. ෂ කළ හැකි ජංගම නොවන වත්කම් ෂ නොකිරීම. දැන් ෂ කිරීම අදාළ සංකල්ප දෙකක් තියෙනවා. ඒකේ වඩාත් අපි අර ආදාය උපයා ගැනීම සඳහා දරන වියදම් ගැන හිතන්න. ආදාය උපයා ගැනීම සඳහා දරන වියදමක් හැටියට තමයි ෂ ගලපන්නේ. මොකක්ද එනම් මෙතන ෂ නොකිරීම තුලින් කඩ වෙලා තියෙන සංකල්පය කියලා හිතන්න. ඔව්. ෂ කළ හැකි ජංගම නොවන වත්කම්. ඒ කියන්නේ දේපල පිළිවෙත උපගන්න ගොඩ නැගිලි අන්ත සූත්‍ර මෝටර රත ලී බඩුනේ. ඒවත් ෂ නොකිරීම. වත් සංකල්ප. ආදාය උපයා ගැනීම සඳහා මේවා යොදවා ගන්නවා. හැබැයි ෂ කළා නැහැ. ආදාය උපයා ගැනීමේ කාර්යයට යොදවා ගැනීම නිසා තමයි මොකක් වෙන්නේද? ෂ වෙන්නේ. නිකන් තිබ්බොත් ෂ වෙන්නේ නැහැ. නේද? වාහනයක් ගෑලා ඉටි කොලයක් දාලා වහලා තිබ්බොත් ෂ වෙන්නේ නැහැ. ඒතර මේක ෂ කරේ නැත්තම් මොකද කඩ වෙලා තියෙන්නේ? ඔව්. දාන්න උත්තරය. අමාරු දෙයක්. අපි කතා කරා ආදාය උපයා ගැනීමට එරෙහිව දරන වියදම් ආදායමට එරෙහිව ගලපලා ලාභය උපාඩු හොයන්න ඕනේ. මොකක්ද සංකල්පේ නම්? ආදායමට එරෙහිව වියදම් ගලපනවා කියන්නේ. ආදායමට එරෙහිව වියදම් ගලපලා ලාභය උපාඩු හොයනවාට අදාළ සංකල්පය මොකක්ද? ස්ථාරවත්කම් තුලින් අපි ආදාය උපයා ගන්නවා. නේද? යන්ත්‍ර සූත්‍ර වලින් බාහිර නිෂ්පාදනය කළ ආදාය උපයා ගන්න. මෝටර රථ බෙදා හැරීමේ කාර්ය සඳහා යොදාගෙන අපි ඒකින් ආදාය උපයා ගැනීමක් කරනවා. ඒ ආදාය උපයා ගැනීමේ කාර්යයට මේවා යොදා ගන්න නිසා ෂ වෙනවා. ඒවා වියදම් වශයෙන් අපි ලාභයෙන් අඩු කරලා ලාභය උපාඩු හොයනවා. අපි ඒකට කියවා ආදායමට එරෙහිව වියදම් ගැලපීමෙන් ලාභය උපාඩු හොයනවා කියලා සංකල්පය. මොකක්ද ඒ සංකල්පය? සාමතක නැද්ද? ඒ සංකල්පයේ අදහස මතක නැහැ කියන්නේ. හොඳයි දැන් ඔන්න උත්තරයක් දානවා ගැලපුම් සංකල්ප. හරි. ඒක තමයි උත්තරේ. ගැලපුම් සංකල්ප. ගැලපුම් සංකල්පය. හොඳට කියවන්න මේ සංකල්ප ටික. ගැලපුම් සංකල්පය. ආදායම් උපයා ගැනීම සඳහා දරන වියදම් ආදායමට එරෙහිව ගලපලා ලාභය උපාඩු හොයනවා කියන එකට අපි කියන්නේ ගැලපුම් සංකල්පය කියලා. ස්ථාරවත්කම් තුලින් ආදාය උපයා ගන්න ඕනේ. ඒ ආදාය උපයා ගැනීමට මේවා දායක කරගන්න නිසා තමයි ෂ වෙන්නේ. ඒ නිසා තමයි ෂ වියදමක් හැට අපි ලාභයෙන් අඩු කරන්නේ. හරි.
ඒකට අපි කියන්නේ මොන සංකල්පය කියලාද? ගැලපුම් සංකල්ප. දැන් මේක ෂෙයා කරේ නෑ කියන්නේ ඒ ගැලපුම් සංකල්පය කඩ කරලා කියන එකනේ. හරි. 4 අයිතිකරුගේ මෝටර රථය ව්‍යාපාරේ වත්කමක් ලෙස දැක්වීම. අයිතිකරුගේ මෝටර රථය ව්‍යාපාරේ වත්කමක් ලෙස දක්වන්න බෑ. අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නෙක්නේ. අයිතිකරු වෙනයි ව්‍යාපාරේ වෙනයි දෙන්න දෙන්නේ. එහෙනම් මොකක්ද සංකල්පය? ඒක නම් ලේසියි. ඔව් මොකක්ද සංකල්පය? හොඳයි දානවා එක්කෙනෙක් ව්‍යාපාර ඒකක සංකල්පය කියලා. හරි උත්තරේ. කල්පනී ව්‍යාපාර ඒකක සංකල්ප. හරි. ව්‍යාපාර ඒකක සංකල්පය නැත්නම් ගිණුම් කරන ඒකක සංකල්පය කියන වචනට අපිට යන්න පුළුවන්. ව්‍යාපාර ඒකක හේවත් ගිණුම් කරන ඒකක සංකල්පය. අංක 5 අවසාන එකේ 6 විකුණුම් ඇනෝමක් ලැබීම විකුණුම් ලෙස සටහන් කිරීම. ඇනෝම හම්බුන ගමන් විකුණුම් වශයෙන් සටහන් කරන්න පුළුවන්ද? තව ඇනෝම ස්ථිර වෙලා නැහැ, සල්ලි ගෙවලා නැහැ, විකුණුම් වෙලා නැහැ. හැබැයි ඇනෝම ලැබුණු සැරේ විකුණුම් වශයෙන් ව්‍යාපාර පොත්වල ලිව්වොත් මොකද්ද කඩ වෙන්නේ? මොකද්ද කඩ වෙන්නේ? ඇනෝම ලැබුණු සැරේ ව්‍යාපාර පොත්වල මේක විකුණුමක් වශයෙන් වාර්තා කරලා තියෙනවා. එහෙනම් මොකද්ද කඩ වෙන්නේ කියලා හිතන්න. ඔව්. ඉක්මන දාන්න උත්තරේ. දිත්ත රූප නැහැ. විකුණුම් ඇනෝමක් ලැබේ විකුණුම් ලෙස සටහන් කිරීම. මෙමය ඇනෝමක් ලැබුණු සැරින් අපි විකුණුමක් වශයෙන් ලියන්නේ. ඇනෝමක් ලැබුණු සැරින් විකුණුමක් වශයෙන් ලියන්නේ. ඒක සත්‍ය වශයෙන් ආදායමක් ලෙස අපි හඳුනා ගන්න ඕන. අවදාන ප්‍රතිලාභ ගෙනුම් කරුට මාරු වෙන්න ඕන. මුදල් ලැබුණත් නැතත් නේද? මුදල් ලැබෙන තත්වයට හරිපත් වෙලා තියෙන්න ඕන. අපි ඉස්සලත් කතා කරන්නේ ඒක. මොකක්ද සංකල්පය? ආයෙත් දාන්න උත්තරේ. ඇනෝම ලැබෙනවා කියන අපෙන් බාණ්ඩ ඉල්ලලා විතරයි තියෙන්නේ. තව විකුණලා නැහැ. සත්‍ය වශයෙන් විකුණුමක් වෙලා නැහැ. නමුත් ව්‍යාපාර පොත්වල විකුණුමක් වශයෙන් ලියලා. එහෙනම් මොකද්ද කඩ වෙලා තියෙන්නේ කියලා අහන්නේ. මොන සංකල්පෙද? හරි. දැන් හිතන්න දෙයක් නැහැ. ඉතින් අපි ඉස්සලා කියපු එකම තමයි. මොකද්ද ඉස්සලා කිව්වේ මේ සම්බන්ධයෙන්? සත්‍ය වශයෙන් විකුණුමක් සිදු වුණාට පස්සේ පමණක් පොත්වල ලියනවා කියන එක මොකද්ද අපි කතා කරේ? ඒ කියන්නේ සල්ලි ලැබුණත් නොලැබුණත් නේද? ලැබෙන්න තියෙන තත්ත්වයටපත් වුණත් අපි විකුණුමක් වශයෙන් වාර්තා කරන්නේ මොන සංකල්පයකටද? ඔව්. ගැලපොම් නෑ. ඔව්. ඉස්සලා කියවනේ සංකල්ප ගැන දීර්ඝ විස්තරයක් කරන්න අපි නෝට් එකත් කියවුවා. විකුණුම් ඇනෝමක් ලැබීම විකුණුම් ලෙස සටහන් කිරීම. උපචිත කියලා දාන්න උපචිත නෙවෙයි. ඔව්. උපචිත සංකල්ප නෙවෙයි. උපජිත සංකල්ප කියන්නේ ලැබුණත් නොලැබුණත් ආදල් ලියනවා. ගෙව්වත් නොගෙව්වත් වියදම් වාර්තා කරනවා කියන එකනේ. උපජිත සංකල්ප කියන්නේ ඒකයි. දැන් මේකේ විකුණුම් ඇනෝමක් ලැබීම. ඒ කියන්නේ මේක කියන්නේ සත්‍ය වශයෙන් විකුණුමක් වෙලා නැහැ කියන. සත්‍ය වශයෙන් විකුණුමක් වෙලා නැහැ. එහෙනම් විකුණුම් වශයෙන් ලියන්නේ නැහැ මේක. විකුණුම් වශයෙන් නමුත් ලියලා. නේද? ඔව් ආදායමක් සත්‍ය වශයෙන් උනේ නැත්තම් ලියන්න බෑනේ. එක්කෝ සල්ලි ලැබෙන බවට අපිට සහතිකයක් තියෙනවා. නීතිමය වළංගුතාවයක් තියෙනවා. නැත්තම් ප්‍රවාහණය කරලා බඩු ටික යවලා තියෙනවා. සේවාවක් නම් සේවාව සපයලා ඉවර වෙලා තියෙනවා. අන්න දැන් උත්තරේ දානවා උපලබ්ධ සංකල්ප. ඒක තමයි අච්චල්ලා මම ඇහුවේ. විකුණුම් ඇනෝමක් ලැබී විකුණුම් ලෙස සටහන් කිරීම. ඒක වැරද්දක්. ඇනෝම ලැබුණු සැරේ විකුණුම් වශයෙන් ලියුවොත් ඒක බොරු නේ. ඇනෝමක් ලැබුණා කියන්නේ තාම විකුණලත් නැහැනේ. සල්ලි හම්බෙලා මොනවත් නැහැ. එහෙනම් විකුණුමක් වශයෙන් ලියන්න බෑ. මේක උපලබ්ධ සංකල්පයත් එක්ක පටහැනි අවස්ථාව. උපලබ්ධ සංකල්ප. උපලබ්ධි. උපලබ්ධ සංකල්ප. හරිනේ. ඔය දැන් අපි අභ්‍යාස ගණනාවක් කරා. දැන් අන්තිම අභ්‍යාසෙන් අපි 7 වෙනි අභ්‍යාස මේක හැටියට 7. හරි. දැන් ඔය කට්ටිය ගාව AT papers එහෙම තියෙනවද පොඩ්ඩක් කියන්න බලන්න. අන්තිම අවුරුදු වල papers එහෙම තියෙනවද නැද්ද? නැත්තම් මම ඒවා මේ ෆොටෝ එකක් ගහලා දාන්නම්. පොඩ්ඩක් බලන්න අවසාන අවුරුදු වල දැනට papers තියෙනයි. ඒවා ඉතින් ගන්න නම් පුළුවන් මේ ඉන්ටර්නෙට් වලට ගිහිල්ලා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා.
තියෙනවද papers? ඔව්ද නැද්ද කියලා දාන්නකො. නෑ. ගොඩක් අයගේ නෑ papers නේ. හරි එහෙනම් මම දැනට කරපුවන් ඒ අභ්‍යාස ටික දාන්නම්. ඒ ටික පොඩ්ඩක් කරන්න. දැන් ටිකක් මහන්සිලා වැඩ කරන්න මේ ටිකේ. මොකද විභාගේ තව මාසයක් හමාරක් යනකොට තියෙයි. හරි. දැන් අපි කරගත්තු එකේ අනිවාර්යයෙන් මේක හොඳ සාමාර්ථයකින් ගොඩ යන්න. ඒ සාමාර්ථයක් ගන්න වැඩ ටික කරගන්න. 7 වෙනි ප්‍රශ්නය නිවැරදි ගිණුම් කරන සංකල්ප භාවිතා කර හිස් තැන සම්පූර්ණ කරන්න. බලමු. හිස් තැනක් සංකල්පය ව්‍යාපාරය සහ හිමිකරු එකිනෙකට වෙන් වූ ඒකක දෙකක් ලෙස හඳුනා ගන්න. දැන් උත්තර දාන්න ඕනේ. මොන සංකල්පයෙන්ද? ඒකක සංකල්පයෙන්. හරි. ව්‍යාපාර ඒකක සංකල්පය. හිස් තැනට ව්‍යාපාර ඒකක සංකල්පය. දැන් ටියුට් එක ළඟ නැත්තම් අංකේ දාලා පොතේ උත්තරේ ලියා ගන්න. නේද? පස්සේ මේක print out එකක් හරි ගන්න පුළුවන්. දැන් PDF තියන අයට print out එකක් ගන්න පුළුවන් තරන්නේ. දැන් ඔන්න රජයෙන් නිවේදනයකුත් කරා ලිපිදාවේ අලෙවිසල් එහෙම අරින්න කියලා පොත් සාප්පු අරින්න කියලා. එතකොට දැන් මේ කොරෝනා තිබුණත් රට වහලා තිබ්බත් ඒ කඩ ඇරලා තියෙන්නේ. නැත්නම් රජයේ චෝදනාවක් ආව නේද? ඔක්කොම සිල්ලර බඩු කඩත් වහලා බාර් ටික ඇරලා කියලා නේද? ඇත්තටම බාර් ඇරලා දැන් මාවනල්ලේ ඊයේ පෙරේදා ගියා. බාර් වහලා අනික් බාර් ඇරලා අනික් කඩ ඔක්කොම ඇරලා තියෙනවා. මේ වහලා තියෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ළමයින්ට මේ දවස්වල නේද පොතක් ගන්න, පාස් පේපර්ස් පොතක් ගන්න නේද? පොතක් පෑනක් නේද? මාකර් එකක් ගන්න කඩයක් කරලා තියෙන එක හොඳයි නේද? ඒසයි පොත් කඩ ඇරලා තියෙන්නේ. දැන් ඔන්න ෆොටෝකොපියක් ගහ ගන්න. ඊළඟට print out එකක් ගන්න පුළුවන් දැන්. ඒ නිසා මේව නැත්තම් ගන්න මේව. ව්‍යාපාර ඒකක. ව්‍යාපාර ඒකක. නැත්නම් ගිණුම් කරන එක් කෙලෙවත් කමන්නේ. ව්‍යාපාර ඒකක හේවත් ගිණුම් කරන ඒකක සංකල්පය. right. ඊළඟට අපි යනවා 2. ව්‍යාපාරයක් අවිනිශ්චිත අනාගත කාලයක් පුරා පවතියේ උපකල්පනය කරන සංකල්ප. ව්‍යාපාර දිගින් දිගටම පවතිනවා. හොඳයි. අකණ්ඩ පැවැත්ම. අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්ප. අකණ්ඩ පැවැත්ම. පාඩ උත්තරේ දාන්න විතරයි තියෙන්නේ. සංකල්පේ නම ලියන්න විතරයි තියෙන්නේ. ලකුණු 10ක් විතර ගන්න පුළුවන් ලේසි ප්‍රශ්නයක් ඕක. අතහැරලා ගන්න එපා. හරි? ඊළඟ නිශ්චිත ගිණුම් කාලච්ඡේදයක් පදනම් කරගෙන කණදුණු සටහන් කිරීම. නිශ්චිත ගිණුම් කරන කාලච්ඡේදයක් පදනම්. වර්ෂයෙන් වර්ෂයට. ලාබල ප්‍රකාශ 2020 12:31 අවසන් වර්ෂය සඳහන්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශ 2020 12:31 දිනට. එහෙනම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයක් පදනම් කරගෙන ගණදුණු සටහන් කිරීම හඳුන්වන්නේ මොන සංකල්පය කියලාද? අකණ්ඩ පැවැත්මක් තියෙන ව්‍යාපාරයක ලාභය හොපාඩෝ හොයන්න බෑ අවුරුදු 30 40ක් බලා ඉඳලා ව්‍යාපාර වහනකම් ඉඳලා නේ. අපි ඊට කලින් අවුරුද්දෙන් අවුරුද්දට ලාභ පාඩු මූල්‍ය තත්ත්ව හොයන්න ඕන. හොඳයි කාලච්ඡේද සංකල්පය කියලා දාන්න. කාලච්ඡේද සංකල්පය තමයි උත්තරේ. කාලච්ඡේද සංකල්පය. ඒකයි අර කියන දේවල් අහගෙන ඉන්න හොඳට නේද? පැයක් විතර ඉඳලා ගියපුවාම සමහර වෙලාවට නේ කියපුවා මතක නැහැ. ඒ නිසා පොත කියවටම බෑ. කියන දේවල් දැන් අපි පැය දෙකමාරක් මේ සංකල්ප 14 ගැන සාකච්ඡා කරා නේ. දැන් පැය තවත් පැයක් ගිහිලා දෙන පැය 3ක්. ඒ නිසා මේ ඒ කියන දේවල් අහගෙන හිටියා නම් මේ ටක් ගාලා අහු වෙනවා වචනේ. කාලච්ඡේද. 4 වෙනි එක ස්ථානක් සංකල්පය යම් කාලච්ඡේදයට අදාළ ලාභය හෝ අලාභය ගණනය කිවදී ගැළපිය යුතු ආදායම් සහ වියදම් මොනවද දක්වයි. ඔය ඉස්සලා අමාරුණ සංකල්පයක්. හොඳයි ගැළපුම් සංකල්ප කියලා උත්තරේ දානවා. ආදායමට එරෙහිව වියදම් ගලපලා ලාභය හෝ පාඩුව හොයන්නේ ගැළපුම් සංකල්පය තමයි. ගැළපුම් සංකල්පය. අවසාන එක හිස්තැනක් සංකල්පට ස්ථාරවත්කමෙහි පිරිවැයට පොත්වල වාර්තා කරයි. ගත්තු දවසේ මිලට වාර්තා කරන කලුත් අහුණා ඒක. අද මිලට නෙවෙයි ගත්තු දවසේ මිලට වත්කා වාර්තා කරන්නේ මොන සංකල්පෙට අනුවද? මොකක්ද සංකල්පය? ඔව්. ඉංග්‍රීසියෙන් හරි ගහන්නකො. ඓතිහාසික හොඳයි. ඓතිහාසික පිරිවැය සංකල්ප. ඓතිහාසික පිරිවැය සංකල්ප. හොඳයි. දැන් ගොඩක් අයට සංකල්ප පිළිබඳ දැනුම තියෙනවා ඇත්තටම. ගොඩාක් අග වෙනකොට උත්තර ටික හරියට දැම්මා. නිසා නැවත නැවත කියවන්න දෙතුන් පාරක් කියවලා අභ්‍යාස ටිකක් කරන්න. තව ප්‍රශ්න පත්‍රවල තියෙනවත් බලලා හදලා කරන්න. එතකොට ලේසියෙන් අපිට ලකුණු 10ක් කොට දාගන්න පුළුවන් පාඩමක් ඔය සංකල්ප කියන පාඩම. හරි එතනින් අපි සංකල්ප පාඩම සම්පූර්ණයෙන් අවසන් කරනවා. දැන් අපි පාඩම් රාශියක් මේවට කරලා තියෙනවා. පාඩම් රාශියක් කරලා තියෙනවා. තව පාඩම් දෙකයි අපිට තියෙන්නේ. ලාභ ප්‍රකාශය කරන ටික ලකුණු වැඩියෙන් එනවා ලකුණු 20ක් විතර.
නිෂ්පාදන ගිණුම මේ දෙක තමයි තියෙන්නේ. හරි. ඒ දෙකත් අපි ඉක්මනට කරලා අවසන් කරමු. දැන් නිබන්ධනය කට්ට ළඟදීම හම්බෙයි. මූල්‍ය ප්‍රකාශ. නැත්නම් අවසාන ගිණුම. මූල්‍ය ප්‍රකාශයවත් අවසාන ගිණුම් කියන මාතෘකාව. හරි. මූල්‍ය ප්‍රකාශයවත් අවසාන අලුත් පාඩම පටන් ගන්න යන්නේ. ටියුට් එක නැති වුණාට කවන්නේ දැන් මේ ටිකේ මුල ටිකේ මම ආකෘතිය කොහොමද දෙන්නේ? ආකෘතිය කොහොමද අපි අදින්න හුරු වෙන්න ඕනේ. දැන් මූල්‍ය ප්‍රකාශ කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵල ගන්න වාර්තාංගවල තමයි කියන්නේ මූල්‍ය ප්‍රකාශයවත් අවසාන ගිණුම් කියලා. මූල්‍ය ප්‍රකාශයවත් අවසාන ගිණුම්. දැන් උසස් පෙළ ගිණුම් කරන හදාරන දරුවෝ ඉන්නවා. හරි. O level commerce කරපු අය ඉන්නවා. මේ ක්‍රියාවලිය දන්නවා. ඉස්ලාම් ව්‍යාපාරයක අපි මූලාශ්‍ර ලේඛන මගින් නැත්නම් ප්‍රබල ලිපි හරහා තොරතුරු එක්රැස් කරනවානේ. එක්රැස් කිරීම. ගිණුම් කරන්නේ තොරතුරු එක්රැස් කිරීම කරන්නේ මූලාශ්‍ර ලේඛන හරහා ප්‍රබල ලිපි හරහා. නේද? මූලාශ්‍ර ලේඛන නැත්නම් ප්‍රබල ලිපි මගින් තොරතුරු ඒකරාශී කිරීමක් කරනවා. ඒ මූලාශ්‍ර ලේඛන මගින් එකතු කරපු තොරතුරු මුලින්ම ලියනවා කොහෙද? මූලික සටහන් පොත්වල. මූලික සටහන් පොත්වල ලියනවා. මේ තුنين මොකද්ද වෙන්නේ? තොරතුරු එක්රැස් කරා වාර්තා කරා. වාර්තා කිරීම. හරි? මූලාශ්‍ර ලේඛන භාවිතා කරලා අපි මූලික සටහන් පොත් හදනවා. උපයෝගී පොත් හදනවා. කැනොම් ජර්නලය, වික්‍රම ජර්නලය, ආපස්සු යවුම් පොදු ජර්නලනේ. ඒ වගේ උපයෝගී පොත් හදනවා. ඊළඟට මේ මූලික සටහන් පොත්වල ලියපුවා හරබැර යොදාගෙන ලෙජරයට පිටපත් කරනවා. ලෙජරයට පිටපත් කිරීම. ලෙජරේ ප්‍රධාන ගිණුම් වර්ග කීයද? 5යි. වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම්. වත්කම්, වගකීම්, ආදාය, වියදම්, හිමිකම් කියලා ලෙජරේ ප්‍රධාන ගිණුම් වර්ග 5ක් තියෙනවා. එතන මේ මූලික සටහන් පොත්වල ඒවා ලෙජරයට දාපුවාම මොකද වෙන්නේ? වර්ගීකරණය වෙනවා. වර්ගීකරණය. හරිද? ඒ කියන්නේ වත්කම් වර්ගයේ ගිණුම්, වගකීම් වර්ගයේ ගිණුම්, ආදාය වර්ගයේ ගිණුම්, වියදම් වර්ගයේ ගිණුම්, හිමිකම් වර්ගයේ ගිණුම් ආදී වශයෙන් වර්ගීකරණයක් වෙනවා. දැන් මේ විදිහට ලෙජරේ හදලා ඊළඟ අපි කරේ මොකද්ද? ශේෂ පෙරික්සුම පිළියෙල කරා. ශේෂ පෙරික්සුම පිළියෙල කරා. ශේෂ පෙරික්සුම කියන ලෙජරේ තියෙන ගිණුම් ටික ඇතුළත් කරලා සකස් කරන ලේඛනය. දැන් ලෙජරේ කියන්නේ ගිණුම් ඇතුළත් පොතක්නේ. ලෙජරේ කියන්නේ ගිණුම් රාශියක් තියෙන පොතක්. ඒතර ඒකේ මහා පරිමාණ ව්‍යාපාරයක් කියලා අපි හිතුවොත් ගිණුම් 50ක් තියෙනවා ලෙජරේ. ඒතර මේ 50 අපිට පිටු 50ක් පුරාවට තියෙන. ඒ 50ම අපිට පොඩි ලේඛනයකට දාන්න පුළුවන් ශේෂ පෙරික්සම කියලානේ. මේ වගේ තනි පිටුවකට දාන්න පුළුවන්. මෙන්න මේ වගේ ලේඛනයක් තමයි ශේෂ පෙරික්සම කියන්නේ. ශේෂ පෙරික්සම හර සහ බැර. එතන මේ ලෙජරේ ගිණුම් තුලනය කරාට පස්සේ අපිට සමහර ගිණුම් වල හර ශේෂ ආවා. සමහර ගිණුම් වල බැර ශේෂ ආවා නේද? ඒ සියලුම ඒවා අපි ලේඛනයකට දැම්මා ශේෂ පෙරික්සම කියන ලේඛනයට. එතනින් මොකද උනේ? එතනින් අපිට උනේ සාරාංශ කිරීම කියන කාර්යය. සාරාංශ කිරීම. ඔව් ඇත්තටම සාරාංශයක් වෙනවනේ. දැන් ලෙජරේ කියන පොත ගත්තාම ගිණුම් 50ක් තියෙනවනේ පිටු 50ක් තියෙන්න ඕන. දැන් මෙතන පිටු 50 මේ පිටු 50 තියෙන ගිණුම් 50 එක ලේඛනයකට ඇතුළත් කරගන්න පුළුවන්. ඒතර අන්න සාරාංශ වෙලානේ. එක පිටුවෙන් අපිට ව්‍යාපාරයේ මුළු ගිණුම් සංඛ්‍යාවම ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ශේෂ පෙරික්සම හැදුවා. ඔන්න ඔතනදී අප්පඩි ශේෂ පෙරික්සම හදලා ඊළඟට මොකද කරේ? ශේෂ පෙරික්සම සමහරලාදී බැලන්ස් වුණා. සමහරලාදී බැලන්ස් වුන්නේ නැහැ. හරිද? අන්න එතනදී අපි කතා කරා මේ ශේෂ පෙරික්සම සමාන වුණත් වැරදි තියෙනවා. ශේෂ පෙරික්සම අසමාන වුණත් වැරදි තියෙනවා. හරිද? ශේෂ පෙරික්සම හෙළිදරව් වන වැරදිත් තියෙනවා, නොවන වැරදිත් තියෙනවානේ. අන්න එතනදී අපි කතා කරා වැරදි නිවැරදි කිරීම කියලා පාඩමක්. අවිනිශ්චිත ගිණුම් හෙවත් වැරදි නිවැරදි කිරීම කියලා පාඩමක් කතා කරා. ඒතර ශේෂ පෙරික්සම අසමාන වුණත් ඒ අසමානතාවට හේතු හොයාගත්තා. නේද? සමාන වුණත් වැරදි තියෙනවා නම් හොයාගෙන අපි වැරදි නිවැරදි කරා. වැරදි නිවැරදි කරලා අපිට අලුත් ශේෂ පෙරික්සමක් හදා ගන්න පුළුවන්. වැරදිත් එක්ක මූල්‍ය ප්‍රකාශ හැදුවොත්, ලාභ අලාභ ප්‍රකාශ හැදුවොත් අපිට පෙන්වන මෙහෙයුම් ප්‍රතිඵලයත් වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙතෙන් ලැබිලා මෙතන පොඩි නැවත සංශෝධන ටිකක් ඉදිරිපත් කරගත්තා. වැරදි තියෙනවා නම් වැරදි හඳුනාගෙන අලුත් ශේෂ පෙරික්සමක් අපි හදාගත්තා. දැන් මොකද කරන්නේ? ඒ ශේෂ පෙරික්සම ආධාරයෙන් අපි මෙන්න මෙතෙන් එනවා මූල්‍ය ප්‍රකාශ.
මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීමක් කරනවා. මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීමක් කරනවා. මූල්‍ය ප්‍රකාශ කියන්නේ ගෙනුම් කරන ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵල ලබා ගැනීම සඳහා හදන වාර්තා. මූල්‍ය ප්‍රකාශ කියන්නේ ගෙනුම් කරන ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සකස් කරන වාර්තා. අපි ඇත්තරම ව්‍යාපාර කටයුතු කරලා ලාභ වෙලාද පාඩු වෙලාද ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය ගැන අදහසක් ගන්න ඕනේ. කියන්නේ වත්කම් වගකීම් සහ හිමිකම් අතර සම්බන්ධය කොහොමද? මුදල් ප්‍රවාහය කොහොමද? ව්‍යාපාර සල්ලි ආවේ කොහොමද? ව්‍යාපාරෙන් එළියට සල්ලි ගියේ කොහොමද? අන්න ඒවා හොයාගන්න ඕනේ. ඒ සඳහා අපි හදනවා මූල්‍ය ප්‍රකාශනනේ. මූල්‍ය ප්‍රකාශනවත් අවසාන ගෙනුම් කරන ක්‍රියාවලියේ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සකස් කරන වාර්තාවන් ටික. එතන මේ යටතේ අපි සාමාන්‍යයෙන් දැන් අපිට ඇත්තටම උසස් පෙළ මට්ටමට ගියපුවාම ව්‍යාපාර ආයතන ගණනාවක මූල්‍ය ප්‍රකාශ හදන්න තියෙනවා. ඉස්සලාම තනි පුද්ගල ව්‍යාපාරවල කේවල සාම ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශ හදන්න ඕනේ. ඊළඟට හවුල් ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශ හදන්න ඕනේ. ඊළඟට සමාගම් වල මූල්‍ය ප්‍රකාශ හදන්න ඕනේ. ඊළඟට ලාභ අරමුණු කර නොගස් සංවිධාන වල මූල්‍ය ප්‍රකාශ හදන්න ඕනේ. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම් සහ ලාභ අරමුණු කර නොගස් සංවිධාන, ක්‍රීඩා සමිති, යෞවන සමාජ, මරණාධාර සමිති, කාන්තා සමිති, ඒ වගේ මූල්‍ය ප්‍රකාශත් අපිට හදන්න තියෙනවා. ඒතර වර්ග 4ක මූල්‍ය ප්‍රකාශන හදන්න තියෙනවා. තව නිෂ්පාදන ව්‍යාපාර 5ක් වර්ග 5ක්. හරිද? දැන් අපිට AT මේ පළවෙනි අධීරයේ තියෙන්නේ ඔය පහම ගැන මූල්‍ය ප්‍රකාශ හදන්න නෙමෙයි. අපෙන් අහන්නේ දෙකයි. අපෙන් අහන්නේ දෙකයි. මොනවද ඒ දෙක? එකක් තමයි තනි පුද්ගල ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන හදන එක. ඒක තමයි දැන් අපි කරන්නේ. තනි පුද්ගල ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශ සැකසීම. අනිත් එක තමයි නිෂ්පාදන ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන සැකසීම. හරි? දැන් නිෂ්පාදන ව්‍යාපාරික නත් අපිට ගොඩක් වැදගත්නේ. මොකද භාණ්ඩ නිෂ්පාදනය කරපුවාම මේ නිෂ්පාදන ඒකක පිරිය හොයාගන්න. එකක පිරිය හොයාගත්තට පස්සේ භාණ්ඩ එක විකුණු මිල තීරණය කරගන්න ඕනේ. ඒ සඳහා අපිට නිෂ්පාදන ගිණුම් හදන්න වෙනවා. දැන් ඔය දෙක තමයි අපිට අවසාන වශයෙන් ඉතුරුලා තියෙන පාඩම් දෙක. තනි පුද්ගල ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන සැකසීම සහ නිෂ්පාදන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන සැකසීම කියන මාතෘකා දෙක. ඒතර මුලින් අපි කතා කරන්නේ මේකෙන් තනි පුද්ගල ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන සකස් කරන ආකාරය. දැන් මේ මූල්‍ය ප්‍රකාශන කියලා අපි පොදුවේ ගත්තාම ආයතන රාශියක මූල්‍ය ප්‍රකාශන ගැන අපි කතා කරනවා. එකක් තමයි නිෂ්පාදන ගිණුම, ඊළාට වෙළඳ සහ ලාභ ප්‍රකාශය, ඊළාට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, ඔය සමාගම වල නම් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය, නැත්නම් ස්කන්ධ වෙනස් වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ගිණුම් කරන ප්‍රතිපත්ති හා සටහන් කියලා මූල්‍ය ප්‍රකාශන කට්ටලය ගත්තාම සම්පූර්ණ වාර්තා ගණනාවක් තියෙනවා. හරි? ඒකත් අපිට අහන්න පුළුවන්. නිෂ්පාදන ගිණුම, වෙළඳ සහ ලාභ ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය, ගිණුම් කරන ප්‍රතිපත්ති හා සටහන්. ඒ ඔක්කොම මූල්‍ය ප්‍රකාශන කට්ටලයට අන්තර්ගත වාර්තාව. අපි එච්චර දුරට දැන් කතා කරන්නේ අපිට අවශ්‍ය ටික විතරක් අපි සාකච්ඡා කරමු. ඔන්න ඔය පියවර ටික පිළිවෙලින් මතක තියාගන්න. හරි? දැන් ගිණුම්කරණය ගත්තත් අපි ඔය ටිකනේ කතා කරන්නේ. මූලාශ්‍ර ලේඛන මගින් තොරතුරු එකතු කරනවා. එකතු කරපුවා මූලික සටහන් පොත්වල ලියනවා. ඊළඟට හරබැර යොදාගෙන ලෙජරේට ගන්නවා. ලෙජර් ගිණුම් තුලනය කළ ශේෂ පිරික්සම හදනවා. ශේෂ පිරික්සම ආධාරයෙන් මූල්‍ය ප්‍රකාශන හදනවා. මූල්‍ය ප්‍රකාශ දලවක අවසන් කරන ගිණුම් කරන ක්‍රියාවලිය නෑ. ඒ මූල්‍ය ප්‍රකාශනෙන් හදපු තොරතුරු අපි මොකද කරන්නේ? වගු ආකාරයෙන් ඉදිරිපත් කරනවා. ප්‍රස්ථාර අනුසාරයෙන් පෙන්නනවා. අනුපාත පිළියෙල කරනවානේ. මතකද දැන් මේවා අපි අර ගිණුම් කරන්නේ හැඳින්වීම කරන දවස්වල මේක මම දීර්ඝ වශයෙන් කතා කරා නේ. ඒ දවස්වල හිටපු කට්ටිය තාම ඉන්නවනේ කීප දෙනෙක් හරි නේද? ගොඩක් හිටියා. දැන් ගොඩක් නැති වුණා. හරි කොහොම හරි කමන්නේ මේ මූල්‍ය ප්‍රකාශ මගින් ඉදිරිපත් කරන තොරතුරු තවදුරටත් අපි විග්‍රහ කරනවානේ. ප්‍රස්ථාර අනුසාරයෙන් ඊළඟට වගු ආකාරයට අනුපාත අනුසාරයෙන් ඉදිරිපත් කරලා විශ්ලේෂණය සහ විවරණය කිරීමක් කරනවා. ඊළඟට අපි අවසාන වශයෙන් මොකද කරන්නේ? මේවා තීරණ ගැනීම සඳහා නැත්නම් තොරතුරු අපේක්ෂාවෙන් පසුවන පාර්ශවයන්ට ලබා දෙනවා. කාටද? එල්මැති පාර්ශවයන්ට ලබා දීම. අපි ඒකට කියනවා ගිණුම්කරණේ sannivedanaya කියලා. sannivedanaනේ. මේකට කියන්නේ sannivedanaya කියලා. sannivedanaya කිරීම. ඔන්න ඔය ටිකනේ සම්පූර්ණ ගිණුම්කරණය කියලා කියන්නේ. ගිණුම්කරණය කියන්නේ ව්‍යාපාරික මුදලින් මෙනෙහි හැකි ගනුදෙනු හා සිද්ධීන් එක් රැස් කරන මූලාශ්‍ර ලේඛන මුදල්. එක් රැස් කරපුවා මූලික සටහන් පොත්වල ලියන වාර්තා කරන. ඊළඟට හරබැර යොදාන ලෙජරේට ගන්න වර්ගීකරණ. ඊළඟට ශේෂ පිරික්සම සහ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන. සාරාංශ කිරීම. මේ දෙකම සාරාංශ.
ඊළඟට වගු ප්‍රස්ථාර අනුපාද ආදී පිළිල කරලා විශ්ලේෂණය සහ විවරණය කරනවා. ඊළඟට ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ලබා දෙනවා sannivedanaya කරනවා. දැන් ඔය ක්‍රියාවලිය අතරතුර තමයි අපි මූල්‍ය ප්‍රකාශන ගැන සාකච්ඡා කරන්න තියෙන්නේ. මූල්‍ය ප්‍රකාශන ගැන සාකච්ඡා කරන්න තියෙන්නේ ඔය ක්‍රියාවලිය අතරතුර. හරි. ඊට අපි පොඩි සටහනක් දාගමු මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන්. නෝට් එක ලියා ගන්න. ටියුට් එක හම්බ වෙනවා. එතක අපි අදට ලියාගමු පොඩි ප්‍රමාණයක් ලියාගන්න දෙන්නේ. ප්‍රධාන මාතෘකාව වෙන මූල්‍ය ප්‍රකාශ. තනි පුද්ගල ව්‍යාපාරයක් කියලා ගන්න ඕනේ. තනි පුද්ගල ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන. තනි පුද්ගල ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන. තනි පුද්ගල ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන. ලියන විස්තරයක්. ගිණුම් කරන ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵල. 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 ගිණුම් කරන ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සකස් කරන වාර්තාවන්. ගිණුම් කරන ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සකස් කරන වාර්තාවන් මූල්‍ය ප්‍රකාශයවත් අවසාන ගිණුම් නම් වේ. මූල්‍ය ප්‍රකාශයවත් අවසාන ගිණුම් නම් වේ. මූල්‍ය ප්‍රකාශයවත් අවසාන ගිණුම් දෙකම එකයි. මූල්‍ය ප්‍රකාශයවත් අවසාන ගිණුම් නම් වේ. මූල්‍ය ප්‍රකාශන හෙවත් අවසාන ගිණුම් නම් වේ. මූල්‍ය ප්‍රකාශයත් අවසාන ගිණුම් නම් වේ. හරි. ඊළඟ ලියා ගන්න මූල්‍ය ප්‍රකාශවල ප්‍රධාන අරමුණු තුනකි වෙනම. මූල්‍ය ප්‍රකාශවල ප්‍රධාන අරමුණු තුනකි. මූල්‍ය ප්‍රකාශවල ප්‍රධාන අරමුණු තුනකි. මූල්‍ය ප්‍රකාශවල ප්‍රධාන මූල්‍ය ප්‍රකාශවල ප්‍රධාන අරමුණු තුනකි. මූල්‍ය ප්‍රකාශවල ප්‍රධාන අරමුණු තුනකි. ඒක දැනගන්න එක ඉතා වටිනවා. අපි කලිනුත් ඔය කතා කරලා තියෙනවා දැන් මතකද දන්නේ. මූල්‍ය ප්‍රකාශවල ප්‍රධාන අරමුණු තුනකි. එක මෙහෙයුම් ප්‍රතිඵලය. මෙහෙයුම් ප්‍රතිඵලය. එලෙරක් මූල්‍ය ප්‍රතිඵලය. එලෙරක් ලාභය හෝ අලාභය. ලාභය හෝ අලාභය. එලෙරක් කාර්ය සාධනය. පෙන්වීම. පෙන්වීම. හරි. එතන මූල්‍ය ප්‍රකාශවල පළවෙනි අරමුණ තමයි මෙහෙයුම් ප්‍රතිඵලය. ඒකටම කියන තව වචන ටිකක් ගන්න. මේ වචන ටික මතක් කරගෙන මම එළිව්වේ. මෙහෙයුම් ප්‍රතිඵලය. නැත්නම් ඒකටම කියනවා මූල්‍ය ප්‍රතිඵලය කියලා. මෙහෙයුම් ප්‍රතිඵලය, මූල්‍ය ප්‍රතිඵලය, නැත්නම් ලාභය හෝ අලාභය, නැත්නම් කාර්ය සාධනය. කාර්ය සාධනය. හරි. මෙහෙයුම් ප්‍රතිඵලය, මූල්‍ය ප්‍රතිඵලය, ලාභය හෝ අලාභය, නැත්නම් කාර්ය සාධනය පෙන්වීම. කාර්ය සාධනය පෙන්වීම. ඒ මූල්‍ය ප්‍රකාශවල සකස් කිරීම එක ප්‍රධානතම අරමුණක් තමයි ලාභය හෝ පාඩුව හොයන්නේ. ලාභය හෝ අලාභය හොයන එක තමයි ප්‍රධානම අරමුණ බවට පත් වෙන්නේ. හරි. මෙහෙයුම් ප්‍රතිඵලය, මූල්‍ය ප්‍රතිඵලය, ලාභය හෝ අලාභය නැත්නම් කාර්ය සාධනය පෙන්වීම. දෙවෙනි එක මූල්‍ය තත්ත්වය පෙන්වීම. මූල්‍ය තත්ත්වය පෙන්වීම. මූල්‍ය තත්ත්වය පෙන්වීම. වරාංගස ලියා ගන්න මූල්‍ය තත්ත්වය කියන එකට දෙවෙනි ප්‍රධාන අරමුණ මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේ මූල්‍ය තත්ත්වය පෙන්වීම. මූල්‍ය තත්ත්වය පෙන්වීම. මූල්‍ය තත්ත්වය පෙන්වීම. වරාංගස ලියා ගන්න වත්කම් වගකීම් සහ හිමිකම් අතර සම්බන්ධය පෙන්වීම කියලා. මූල්‍ය තත්ත්වය කියන වරාංගස්සේ. වත්කම් වගකීම් සහ හිමිකම් අතර සම්බන්ධය පෙන්වීම. වත්කම් වගකීම් සහ හිමිකම් අතර සම්බන්ධතාවය පෙන්වීම.
වත්කම් වගකීම් සහ හිමිකම් අතර සම්බන්ධය පෙන්වීම. වැඩි ප්‍රගයන් ටික. වත්කම් වගකීම් සහ හිමිකම් අතර සම්බන්ධය පෙන්වීම. දැන් මූල්‍ය ප්‍රකාශවල දෙවෙනි අරමුණ එකයි මූල්‍ය தත්ත්වය පෙන්වීම. පරාංගස්සේ වත්කම් වගකීම් සහ හිමිකම් අතර සම්බන්ධය පෙන්වීම. තුන්වෙනි එක අවසාන එක ලියන්න. මුදල් ප්‍රවාහය. මුදල් ප්‍රවාහය පෙන්වීම. මුදල් ප්‍රවාහය. නැත්නම් මූල්‍ය தත්ත්වය වෙනස් වීම. මුදල් ප්‍රවාහය වරාංගස්සේ මූල්‍ය தත්ත්වය වෙනස් වීම. මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම. පෙන්වීම. මුදල් ප්‍රවාහය වරාංගස්සේ අපි කියන එකට මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම පෙන්වනවා කියලා. මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම පෙන්වීම. මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම පෙන්වීම. හරිද? ඔන්න ප්‍රධාන අරමුණු තුන ඔච්චරයි. ඔක හොඳට කටපාඩම් කරගන්න. මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ ප්‍රධාන අරමුණු තුන එකක් තමයි ලාභය හෝ පාඩුව හොයාගන්න එක. අපි ඒ සඳහා ආදායම් ප්‍රකාශන පිළිල කරනවා. වෙළඳ සහ ලාභ ප්‍රකාශ කියලා වාර්තාවක් අපි හදන්නේ මේක හොයාගන්න තමයි. ඊළාට මූල්‍ය තත්ත්වය පෙන්වීම. වත්කම් වගකීම් සහ හිමිකම් අතර සම්බන්ධය පෙන්වන අපි ඒකට කියන මූල්‍ය තත්ත්වය කියලා. ඊට අමතරව මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම. මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම කියන්නේ මුදල් ප්‍රවාහය සල්ලි ව්‍යාපාරයට ලැබුණේ කොහොමද? සල්ලි ව්‍යාපාරයෙන් එළියට ගියේ කොහොමදනේ? අන්න ඒකට අපි කියනවා මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම කියලා. ඒ සඳහා අපි හදන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ කියන වාර්තාව. නමුත් අපි ඒක තනි පුද්ගල ව්‍යාපාර බොහෝ වෙලාවට හදන්නේ. තනි පුද්ගල ව්‍යාපාර මෙන්න මේ දෙක හදනවා. ලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඒ ලාභ ප්‍රකාශ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ හදද්දී අපිට නියමිත ගැළපිළ ටිකක් දීලා තියෙනවා. ඒ නියමිත ගැළපිළ ටික අනුව තමයි අපි පිළිවෙල කිරීම කරන්නේ. කට්ටියට දාලා තියෙන ගැළපිළ ටික තමයි ගොඩාක් නෑ ටිකයි තියෙන්නේ. ඒ උසස් පෙළ මට්ටමේ ගැළපිළ රාශියක් තියෙනවනේ. ඒකට තියෙන මෙන්න මේ ගැළපිළ ටික. අවසාන්තක ගැළපිළ තියෙනවා. උපචිත වියදම් ගැළපිළ තියෙනවා. හරි දෙකයි. ඉදිරියට ගෙව වියදම් ගැළපිළ ලැබිය යුතු ආදායම් ගැළපීම. අඩමාන ණය වෙන් කිරීම ගැළපීම. එච්චරයි. ගැළපිළි පහක් අයත් තමයි තියෙන්නේ. ගොඩාක් නේද අපි උසස් පෙළ කරද්දී සාමාන්‍යයෙන් තනි පුද්ගල ව්‍යාපාර අවසාන කිරීමට ගැළපිළි 20ක් විතර සාකච්ඡා කරනවා. මේකේ ඔකට තියෙන ගැළපිළි පහක් හයක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒ නිසා මේක එච්චර අමාරු නෑ. ඒ ගැළපිළි ටික දාලා ලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ලකුණු 20ක ගාණක් විභාගය අනිවාර්යෙන් හම්බ වෙනවා. ඒ නිසා මේවා අනිවාර්යෙන් හදන්න ඕනේ. ඒ සමාර්ථයකට යන්න මේ ගණන් ටික හදන්න ඕනේ. දැනට ඉතින් පාස් එකක් ගන්න මට්ටමට ඉගෙනීම කරලා තියෙන්නේ. පාස් එකක් C එකක් ගන්න පුළුවන්. හරි. දැන් මේ පාඩම් දෙකත් අල්ලගත්තාම ඒ සමාර්ථයකට යන්න පුළුවන්. හරි. එතකොට ඔන්න අපි අවසාන ගෙම වල ප්‍රධාන අරමුණු ගැන තමයි සාකච්ඡා කරේ. ලාභය හෝ අලාභය පෙන්වන එක, වත්කම් වගකීම් සහ හිමිකම් අතර සම්බන්ධතාවය පෙන්වන එක සහ මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම නැත්නම් මුදල් ප්‍රවාහය සල්ලි එන යන විදිහ ගණනය කරන ආකාරය. හරි. ඊළඟට යටින් වෙනම ලියන්න. තනි පුද්ගල ව්‍යාපාරයක සකස් කරන තනි පුද්ගල ව්‍යාපාරයක සකස් කරන ආදායම් ප්‍රකාශනය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. 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 එක වෙළඳ ගිණුම දෙක ලාභ ප්‍රකාශය. එක වෙළඳ ගිණුම කියලා දාගන්න. දෙක එක වෙළඳ ගිණුම දෙක ලාභ ප්‍රකාශය. එක වෙළඳ ගිණුම දෙක ලාභ ප්‍රකාශය. එක වෙළඳ ගිණුම එකත් වෙළඳ ප්‍රකාශය කියලා දාගත්තත් කමන්නේ. ඒක ප්‍රකාශයක් කියලා හදන්නේ. වෙළඳ ප්‍රකාශය කියලා දාගන්න වෙළඳ ප්‍රකාශනය. අනිත් එක ලාභ ප්‍රකාශය. ලාභ අලාභ ප්‍රකාශය. ඔන්න ඔය ප්‍රකාශ දෙක වෙන වෙනම ඉගෙන ගන්නවා. වෙළඳ ප්‍රකාශ සහ ලාභ ප්‍රකාශය වෙන වෙනම හඳුනා ගැනීමක් අපි කරනවා. හරි. එහෙනම් මුලින්ම ලියන්න වෙළඳ ගිණුම කියලා. වෙළඳ ගිණුම මාතෘකාව. වෙළඳ ගිණුම.
වෙළඳ ගිණුම. නැත්නම් වෙළඳ ප්‍රකාශනය කියලා දාන්න. වෙළඳ ප්‍රකාශන නැත්නම් වෙළඳ ගිණුම. පොඩි වාක්‍යයක් තියෙනවා ලියා ගන්න අපිට සාක්කුතිය අදගමු. යම්කිසි ගිණුම් කාල පරිච්ඡේදයකට අදාළව 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 ව්‍යාපාරයේ ඍජු විකුණුම් ආදායම් හා 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 අදාළ විකුණුම් ආදායම් ඉපැයීමට දායක වන 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 ඍජු විකුණුම් පිරිවැය සසදා 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 දල ලාභය ගණනය කිරීමට දල ලාභය ගණනය කිරීමට දල ලාභය ගණනය කිරීමට දල ලාභය ගණනය කිරීමට පිළියෙල කරන ලබන ගිණුම පිළියෙල කරන ලබන ගිණුම පිළියෙල කරන ලබන ගිණුම වෙළඳ ගිණුම නම් වේ. 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 හරි. දැන් මේකේ යටින් සූත්‍රයක් කියලා ලියාගන්න මේ විදිහට. දල ලාභය සමානයි වෙනම ලියන්න. විකුණුම් ආදායම ඍණ විකුණුම් පිරිවැය. ඔන්න එච්චරයි. දල ලාභය කියන්නේ ව්‍යාපාරයක ප්‍රධාන ආදාය විකුණුම් ආදායම. දැන් විකුණුම් පිරිවැය කියන්නේ විකුණුම් ආදායම ළඟා කරගන්න අපි කොච්චර වැය කරාද? 1000කට භාණ්ඩ විකුණනකොට ඒ 1000ට විකුණන එකට අපි කොච්චරක් වියදම් කරලා තියෙනවද? 1000ට විකුණන එකට 700ක් වියදම් කරා නම් දල ලාභය කියන්නේ රුපියල් 300යි කියලා අපිට ගන්න පුළුවන් නේ. හරි. ඒතර මේකේ අර ආදායම හැටියට ගන්න විකුණුම් ආදායම විතරයි. දැන් ව්‍යාපාරයක විකුණුම් ආදායම හැර වෙනත් ආදායම් මොන තරම් තියෙනවනේ. ලද වට්ටම්, ලද ගෙවල් කුලී, ලද පොලි, ලද ලාභාංශ, ලද පරිත්‍යාගනේ. ඒවා මොනවත් තරන්නේ. විකුණුම් ආදාය විතරයි අපි මේකෙන් සැලකිලට ගන්න. විකුණුම් පිරිවැය කියන්නේ ඒ විකුණුම් ආදාය වෙනුවෙන් අපි කොච්චරක් වියදම් කරාද කියන කාරණේක අපි ආකෘතිය බලමු. මේ අතර වෙනසට තමයි අපි කියන්නේ දල ලාභය කියන්නේ. එහෙනම් සූත්‍රයක් හැටියට ලියාගන්න දල ලාභය සමානයි විකුණුම් ආදායම ඍණ විකුණුම් පිරිවැය කියලා. දල ලාභය සමානයි විකුණුම් ආදායම ඍණ විකුණුම් පිරිවැය. right. දැන් ඊට පස්සේ අපි යන් දල ලාභය හොයන ආකෘතිය ලාභ මේ වෙළඳ ප්‍රකාශනය පොටින් දාගමු. තීරු දෙකකින් හදුවට කමන්නේ. නම ලියන්නකෝ. අනුරාධගේ ව්‍යාපාරය 2020 12/32 අවසන් වර්ෂය සඳහා වෙළඳ ප්‍රකාශය දහස් වලින් රෝල් 10ක් 12ක් පල්ලෙහාට ගහ ගන්න. අපි මේක සංකල්ප ගණනාවක් තියෙනවා. මේ සංකල්පත් එක්කම කතා කරනවා. දැන් සංකල්ප දන්න නිසා හරි. මේ පැත්තේ ඉස්සරල යන්න රූලක් දාන්න. මේ පැත්තේ ඉලක්කම් තියෙන දෙකයි. කතිර දාන්න අපි ඉලක්කම් නැහැ නේ. හරි. අනුරාධගේ ව්‍යාපාරය 2020 12/31 අවසන් වර්ෂය සඳහා වෙළඳ ප්‍රකාශනය. දැන් මෙතන සංකල්ප තුනක් පේන්න තියෙනවා අපිට. හරිද? මෙතන පේන්න තියෙන සංකල්ප තුන පොඩ්ඩක් කියන්න බලන්න.
ඔව් කවුරු හරි දාන්න බාන්න සංකල්ප තුනක් තියෙනවා මොනවද ඒ සංකල්ප තුන කියලා මේ ලියපු එක ඇතුලේ තියෙන සංකල්ප තුන. ඔව් මේක ඇතුලේ සංකල්ප තුනක් මම පේන්න තියෙනවා. ඒ සංකල්ප තුන මොනවද? ඔව් මොනවද සංකල්ප තුන? ඔව් සංකල්ප තුනක් මෙතන තියෙනවා. කාලච්ඡේද සංකල්ප තියෙන හොඳයි. කාලච්ඡේද සංකල්පේ තියෙනවා. තවත් තියෙනවා මොනවද? එකක් කාලච්ඡේද සංකල්ප ඒක හොඳයි. මේ නම ලියනකොට භාවිතා කරන සංකල්පෙදී නේද? දැන් අයිතිකරුගේ පුද්ගලික නම නෙවෙයි ව්‍යාපාර නම වශයෙන් භාවිතා කරන්නේ නේද? මේ නම භාවිතා කරද්දී ව්‍යාපාර ඒකක සංකල්පය. අයිතිකරු සහ ව්‍යාපාරය දෙන්නෙක් කියන එක හැඟෙනවනේ. අයිතිකරු වෙනයි ව්‍යාපාරය වෙනයි. අපි ඒකට කියන්නේ ව්‍යාපාර ඒකක සංකල්පය කියලා. ඒතර මෙතනින් ඒකක සංකල්පය තියෙනවා. මේ කාලච්ඡේදය ලියපුවාමනේ 2020 12:31 අවසන් වර්ෂය සඳහා වෙළඳ ප්‍රකාශය කියපුවාම එතනින් කාලච්ඡේද සංකල්පය ගැන කියවෙනවා. ඒකත් හරි. තව මෙන්න මේක රුපියල් 1000 වලින් කියලා මම මේ දාලා තියෙන්නේ. මූල්‍ය මිනුම් සංකල්පය. මොකද්ද? මූල්‍ය මිනුම් සංකල්පය. මුදලින්ම ඉන්න පුළුවන් ඒවා පොත්වල වාර්තා කරනවා. දැන් මෙතන රුපියල් කියලා අපි දාන්නේ. රුපියල් 1000 ගන්න. මේක ඔක්කොම රුපියල් වලින් තමයි ගන්න ලියලා තියෙන්නේ. අන්නේ සංකල්ප තුනම මෙතන අපිට පේන්න තියෙනවා. හරි? ව්‍යාපාර නම ලියනකොට ඒකක සංකල්පය, කාලය ලියනකොට කාලච්ඡේද සංකල්පය, මෙතන රුපියල් වලින් ලියනකොට මූල්‍ය මිනුම් සංකල්පය. හරිද? ඊළඟට අපි විකුණුම්. දැන් මෙතන පටන් ගන්න විකුණුම් ආදායම. විකුණුම් ආදායම ලියන එකත් අපිට සංකල්ප දෙකකට අනුව යන්න පුළුවන්. එකක් තමයි උපලබ්ධ සංකල්පනේ. සත්‍ය වශයෙන්ම විකුණුමක් වෙලා නම් අවදානම් ප්‍රතිලාභ ගැනුම් කරුට මාරු වෙලා නම් අපි විකුණුමක් වශයෙන් වාර්තා කරනවා. ඒක එකක්. තව උපජිත සංකල්පයක් මෙතන යනවා. ඒ උපජිත සංකල්පයන්නේ අපි ලියන්නේ අත්පිට විකුණුම විතරද? නෑ අත්පිට විකුණුම් ටිකක් ලියනවා. ණයට විකුණුම් ටිකක් ලියනවා. අත්පිට ණයට දෙකම ලියනවා. ඒ කියන්නේ ලැබුණත් නොලැබුණත් ආදාය වාර්තා කරනවා කියන්නේ මොන සංකල්පයේද? උපජිත සංකල්පෙනේ. එහෙනම් උපජිත සංකල්පෙන් දෙක භාවිතා කරලා තියෙනවා. මේ අත්පිට සහ ණයට දෙකම ගන්නෙ. මේකෙන් අපි ආපස්සු යොම් තිබ්බොත් අඩු කරනවා. ආපස්සු යොම් තිබ්බොත් අඩු කරනවා. දැන් මෙන්න මේකට කියනවා අපි මොන විකුණුම් කියලාද? සුද්ධ විකුණුම් කියලා කියනවා. සුද්ධ විකුණුම්. පැහැදිලිද? ආදායම් ප්‍රකාශය එක පැත්තක්. ඉස්සර මේක දෙපැත්තනේ හැදුවේ. ඔබ දැන් දෙපැත්තට හැදුවොත් වැරදි. කොහොමත් වැරදි දෙපැත්තට හැදුවොත් තනි පැත්තට ප්‍රකාශනයක් ස්වරූපයෙන් හදන්න ඕන. එතන විකුණුම් වලින් ආපස්සෙම අඩු කරපුවාම අපිට හම්බ වෙනවා සුද්ධ විකුණුම් ආදායම. සුද්ධ විකුණුම් ආදායම හම්බ වෙනවා. හරිද? හරි නම් මාත් එක්කම ලියාගෙන යන්න උතල ලේසි. පොල් ටික ගහගෙන ඉක්මනට. හරි. එතන අපි ලිව්වා අනුරාධගේ ව්‍යාපාරය 2020 12:31 අවසන් වර්ෂය සඳහා වෙළඳ ප්‍රකාශනය. වෙළඳ ප්‍රකාශනය. විකුණුම් දාන දෙවෙනිවට කතර තුනකින් ඒකෙන් ආපස්සෙම අඩු කරන්න. ආපස්සෙම අඩු කරන්න. ඇයි ආපස්සෙම අඩු කරන්නේ? දැන් විකුණපුවා සමහර වෙලාවට අපිට ආපස්සෙ යවන්න පුළුවන්. ඒවා විකුණුම් වශයෙන් අපි සලකන්නේ නැහැ නේද? ආපස්සෙ යොපුවා විකුණුම් වල කොටසක් නෙවෙයි නිසා අයින් කළා දානවා. මේකට කියන තව නමක් සුද්ධ විකුණුම් කියලා. සුද්ධ විකුණුම්. සුද්ධ විකුණුම්. ඔච්චරයි ආදායම. මුළු වෙළඳ ගිණුමේ තියෙන එකම ආදායම මේ සුද්ධ විකුණුම් ආදායම තමයි. දැන් ඊළඟට අපි ඔය විකුණුම් ආදායමට එරෙහි වියදම් ටිකනේ. ආදායම් ලබාගෙන දරන වියදම් අපි අඩු කරනවා කියවනේ. මොකද සංකල්පය? ගැලපුම් සංකල්පේ නේ. ගැලපුම් සංකල්පයට අනුව මේ ආදායම ගන්න අපි වියදම් කරපුවා මේකට එරෙහිව ගලපන්න ඕනේ. ඒකට අපි කියනවා ගැලපුම් සංකල්පය කියන්නේ. ඒතර ගැලපුම් සංකල්පයට අනුව මේකෙන් අඩු කරන්නේ මොනවද? විකුණුම් පිරිවැය කියන එක. දැන් විකුණුම් පිරිවැය මුල ඉඳන් හදාගෙන එන්න ඕනේ. මුල තොගය සලාම් මුල තොගේ ගන්න. මුල තොගේ. ඇයි මුල තොගේ මෙතන ගත්තේ? මුල තොගේ ගත්තේ අපි දන්නවා ගිය අවුරුද්දේ අවසාන ඉතිරි තොගය මේ අවුරුද්දේ ආරම්භක තොගේ බවට පත් වෙනවා. ඒකටත් හේතුව තමයි අර අඛණ්ඩ පැවැත්ම කියන එකනේ. අඛණ්ඩ පැවැත්මක් තියෙන ව්‍යාපාරයක
ගිය අවුරුද්දේ තෝගේ ඉතුරු වෙච්චා මේ අවුරුද්ද විකුණනෝනේ. මේ අවුරුද්ද ඉතුරු වෙනවා ලබන අවුරුද්ද විකුණනෝනේ. එහෙනම් අන්න අකණ්ඩ පැවැත්ම කියන අදහස් වෙන එකයි. දැන් මෙතන මුලතොගේ ලියන එකෙන් අකණ්ඩ පැවැත්ම කියන සංකල්පය අපිට ඔප්පු වෙනවා. ව්‍යාපාර දිගින් දිගටම පවතිනවා කියලා උපකල්පනය කළ වාර්තා හදන්න. ගිය අවුරුද්දේ අවසන්තෝගේ මේ අවුරුද්දේ නැවත මුලතොගයක් බවට පත් වෙනවනේ. හැබැයි මතක තියාගන්න සමහර ලාවට ව්‍යාපාරේ මේ අවුරුද්දේ අලුතෙන් පටන් ගත්තොත් ව්‍යාපාරේ මේ අවුරුද්දේ අලුතෙන් පටන් ගත්තොත් මොකද වෙන්නේ? මේ අවුරුද්දේ අලුතෙන් පටන් ගත්තොත් ඒක අපිට මුලතොගයක් නැහැ. මේ අවුරුද්දේ ව්‍යාපාර අලුතෙන් පටන් ගත්තොත් මුලතොගයක් නැහැ කියලා මතක තියාගන්න. මුලතොගයක් නැහැ. එහෙනම් මුලතොගයක් තියෙන්න නම් ගිය අවුරුද්දේ අගතොගයක් තියෙන්නත් ඕනේ. ඒක අකණ්ඩ පැවැත්මනු ගන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මුලතොගෙන් විතරක් අපිට ව්‍යාපාර කරගෙන යන්න බෑනේ. ඒ ටික මදිනේ. තව අලුතෙන් බඩු ගන්නවා. අලුතෙන් බඩු ගන්නවා. ඒ ගත්තු ටික එකතු කරන්න. ගත්තු භාණ්ඩ එකතු කරන්න. හරි? මුලතොගේ කියන්නේ ගිය අවුරුද්දේ ඉතුරු බඩු ටික විතරක් මේ අවුරුද්දේ විකුණලා සෑහීමටපත් වෙන්න බෑ. මදි. මේ අවුරුද්දේ තව අලුතෙනුත් අපි ගැනුම් කරනවා. මොන ගැනුම්ද කරන්නේ? අත්පිට ගැනුම් කරනවා, ණයට ගැනුම් කරනවා, දෙකම කරනවා. අත්පිටත් ගන්නවා, ණයටත් ගන්නවා. ඒකට අපි උපචිත බදනම කියන්නේ. අත්පිට ගන්නොත් මෙතන ගැනුම් කියලා ලියනවා. ණයට ගත්තත් ගැනුම් කියලා ලියනවා. ගෙව්වත් නොගෙව්වත් නේ. හරි. ඊළඟට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට මේ ගත්තු බඩු ඔක්කොම විකුණන්න පුළුවන්ද? ගත්තු බඩු ඔක්කොම විකුණන්න බෑනේ. සමහර වෙලාවට මේ ගත්තු භාණ්ඩ තෝගේ අඩු වෙන්න බලපාන යම් යම් ගනුදෙනු තියෙනවා. අන්න ඒ ටික අපි මෙතනින් අඩු කරලා දානවා. ඒක සමහර අය යටින් අඩු කරනවා ඒත් ගැටලුවක් නැහැ. මෙන්න මේ ටික ලියා ගන්නකො භාණ්ඩ ගැන්ලි කරොත් අයිතිකරු භාණ්ඩ ගැන්ලි කරොත් ඒවා විකුණුම් බාට පත් කරගන්න බෑ. විකුණුම් බාට පත් කරගන්න බෑ අඩු කරනවා. පරිත්‍යාග කරොත් බඩු තොග පරිත්‍යාග කරොත් විකුණන්න බෑ. විනාශ වුණොත් විකුණන්න බෑ. තව මොනවද? ආපස්සු යවුවොත් නේ. ආපස්සු යවු බෑ. වහන්න ඕනේ හොඳ තියාගන්න. දැන් මුලතොගේ මේ අවුරුදු විකුණුම් බාට පත් වෙනවා. නේද? ඒ නිසා එක විකුණුම් පිරියට ධන බලපෑම. විකුණුම් පිරියට එකතු වෙන උත්තරයක් හැටියට ගන්න පුළුවන්. ඊළඟට ගැනුම් ටික එකතු වෙනවා. ඒකත් මේ අවුරුදු විකුණන්න ගන්න. මේ අවුරුදු විකුණන්න ගන්න නිසා ඒක විකුණුම් පිරියට ධන බලපෑම. හැබැයි මෙන්න මේ ටික විකුණන්න බෑ නේද? අයිතිකරු විකුණන්න තියෙන බඩු ගැන්ලි කරොත් පරිත්‍යාග කරොත් තෑගි වශයෙන් තොගය දුන්නොත් විනාශ වුණොත් ආපස්සු යවුවොත් විකුණන්න බෑ. එරා ඒවා විකුණුම් පිරේ කොටස් නොවේ කියලා අපි අයින් කරනවා. හරිද? තාම මොනවද මේකට ගලපන්න තියෙන්නේ? මේ ගත්තු භාණ්ඩ ඒ විදිහටම පාරිභෝගිකය අතර පත් කරන්න බෑ. ගත්තු භාණ්ඩ ඒ විදිහටම පාරිභෝගිකය අතර පත් කිරීමේ හැකියාවක් නැහැ. නේද? කොළඹින් ගන්න භාණ්ඩය රත්නපුරට ගෙනල්ලා ඒ ගානට විකුණන්න බෑ. එතන මොකද කරන්න වෙන්නේ? ඊට අපි ප්‍රවාහන කොලි, පැටවුම් කොලි, පෑම කොලි, පිට රටින් ගෙන ආපුවා නම් නැව් ගාස් වන්න ඒවා දරන්න වෙනවනේ. අන්න ඒ ටික මේකට එකතු කරන්න. ගෙන ඒම කොලි. ගෙන ඒමේ කොලි. තේරු ගාස්තු. නැව් ගාස්තු. හරි. ඊළාට ගුදම් ගාස්තු. ඒ ගුදම් ගාස්තුවක් කියන්නේ මොකද්ද? ගුදම් ගාස්තුවක් කියන්නේ දැන් පිට රටින් කියන භාණ්ඩ වරායේ ගබඩාවල තැන්පත් කරනවානේ. නේද? වරායේ ගබඩාවල තැන්පත් කරලා ඒවට ඒ ගබඩා ගාස්තු ගුදම් ගාස්තු ගෙවලා තමයි නිදහස් කරගන්න ඕනේ. දැන් මේ දවස්වල කියන්නේ වරායේ බඩු තියෙනවා ඒවා නිදහස් කරගන්න විදිහක් නැතුව තියෙනවා කියන හැමනේ. සමහර ඒවාට මුදල් ගෙවලා නැහැ. වරායේදී සල්ලි ගෙවලා ගන්න ඕනේ ඒවා තියෙනවා. ඊළඟට ගබඩා වියදම් ගෙවන්න වෙනවා. ඒවා තියෙන එක පාඩුයි. දවසින් දවස ඒවා ගන්න වියදම් කරන්න වෙන මුදල වැඩි වෙනවා. ඒත් ඒ ගබඩා ගාස්තු වෙනම අය කරනවා. නේද? සමහර ඉතින් ඔය නරක් වෙන බඩු තිබ්බොත් එහෙම කාලයක් තිබ්බොත් ඒවා විනාශ වෙලා වෙනවා කාටවත් වැඩක් වෙන්නේ නැහැ නේ. ඒ වගේ ගැටලු තියෙනවා. ඉතින් මේ දවස්වල හරි අපතේයක් වෙනවනේ. හරි. ඔය විදිහට මුලතොගේ තියෙනවා, ගත්තු භාණ්ඩ තියෙනවා. මේ ටික ගත්තු භාණ්ඩ අඩු වෙන්න බලපානෙව්වා. භාණ්ඩ ගැනිලි, පරිත්‍යාග, විනාශ වූ තොග අපසේවම් වාගේ වුණා. ඒ ටික අඩු කරන්න. ඊළඟට අපි ගැනුම් සම්බන්ධයෙන් තව වැය කරන්න තියෙන වියදම් ටික එකතු කරගන්න. මොනවද ඒ? ගෙන ඒමේ කොලි, පිට රටින් ගෙනකොට තීරු ගාස්තු, නැව් ගාස්තු, ගුදම් ගාස්තු. ගුදම් කියන්නේ ගබඩා සඳහා ගෙවන ගාස්තු. ගුදම් ගාස්තු.
කබඩා සදා ගෙවන ගාස්තු. දැන් මේ ටික ඔක්කොම අනුත්තරයකට ගන්න. දැන් ඔයගොල්ලෝ කැල්ලකින් හදන්නේ. ඒ නිසා මේක අමාරුවක් නෑ. ඍණ වේවර අඩු කරලා ධන වේව වැඩි කරලා නේ. එහෙම උත්තරය අවසාන වශයෙන් ගන්න පුළුවන් 91 තියන්න අවශ්‍ය නැහැ. මෙන්න මේකට අපි එක නමක් කියනවා විකිණීමට සූදානම් කළ තොගේ කියලා. විකිණීමට ඉදිරිපත් කළ තොගේ නැත්නම් සූදානම් කළ තොගේ. විකිණීමට ඉදිරිපත් කළ තොගේ හෙවත් සූදානම් කළ තොගේ. මේ ටික ඔක්කොම විකුණන්න බෑ. මේකෙන් අගේ ඉතිරි තොගේ අඩු කරන්න. එතකොට එන උත්තරයට අපි කියන මේ මෙතනින් රුලක් පන්නලා ගන්න විකුණුම් පිරිවැය කියලා. දැන් තේරුණාද බලන්න? හරි. දැන් බලන්න මෙතන ඉඳන් උඩේ ඉඳන් මුල තොගය තිබ්බා, ගැනුම් තිබ්බා, ගැනුම් අඩු වෙනව අඩු කරා. ගැනුම් සම්බන්ධයෙන් අපිට දරන්න තියෙන අනිකුත් වියදම් එකතු කරා. ගැනුම් සම්බන්ධයෙන් අපිට දරන්න තියෙන අනිකුත් වියදම් අපි එකතු කරලා තියෙනවා. හරිද? එතන අපිට එන උත්තරයට කියනවා අපි විශේෂ නමක් භාවිතා කරනවා මෙන්න මේකට විකිණීමට සූදානම් කළ තොගේ. නැත්නම් කියනවා විකිණීමට ඉදිරිපත් කළ තොගේ කියලා. විකිණීමට සූදානම් කළ තොගේ හෙවත් විකිණීමට ඉදිරිපත් කළ තොගේ කියලා. විකිණීමට ඉදිරිපත් කළ තොගේ. ඒක අපි අඩු කරනවා මොකද්ද? අගේ ඉතිරි තොගේ. එයි අගේ ඉතිරි තොගේ අඩු කරන්නේ. දැන් මේ අවුරුද්දේ ඉතිරි වෙන ටික අපි ඊළඟ අවුරුද්දේ විකුණන්නේ. දැන් ගිය අවුරුද්දෙත් එහෙම ප්‍රශ්නයක් ආවනේ. දැන් 2019 අග තොගේ 2020 මුල තොගේ වුණා. 20ත් ඉතුරු තොගයක් ඉතුරු වුණා. අඛණ්ඩ පැවැත්මක් තියෙන ව්‍යාපාරයක තොගේ සම්පූර්ණ විකුණුම් බාටපත් වෙන්නේ නැහැ. එහෙම වෙන්න නම් අඛණ්ඩ පැවැත්මක් නැති වෙන්න ඕන. අඛණ්ඩ පැවැත්මක් නැති ව්‍යාපාරයක තොග ඉතුරු කරගන්න විකුණලා ඒ ව්‍යාපාරය මේ අවුරුද්දෙන් අවසන් කළා දාන්න. නමුත් අඛණ්ඩ පැවැත්මක් තියෙන ව්‍යාපාරයක මේ අවුරුද්ද ඉතුරු වුණා කියන ප්‍රශ්නයක් නැහැ. ඒක ඊළඟ අවුරුද්දේ විකුණුම් බාටපත් කරනවා. එහෙනම් මෙන්න මේකට අපි කියනවා විකිණීමට සූදානම් කළ තොගේ කියලා. විකිණීමට සූදානම් කළ තොගේ. ඒකේ අපි අඩු කරන අගේ ඉතිරි තොගේ. අගේ ඉතිරි තොගේ. මේ වචන දෙක මතක තියන්න. විකිණීමට සූදානම් කළ තොගේ. නැත්නම් විකිණීමට ඉදිරිපත් කළ තොගේ. ඒකෙන් අඩු කරා මොකද්ද? අගේ ඉතිරි තොගය රූලක් පන්නලා මෙතනින් නෙමෙයි. රූලක් පන්නලා විකුණුම් පිරිවැය කියලා ලියාගන්න. විකුණුම් පිරිවැය. මෙන්න මේ විකුණුම් ආදායම ගන්න මේ වියදම් ටික තමයි දරලා තියෙන්නේ. විකුණුම් ආදායම මෙතන 1000ක් නම් ඒ 1000ට අපි 750ක් දැන් වියදම් කළා නම් ඔය වෙනසට තමයි කියන්නේ දල ලාභය කියන්නේ. එන වහලා දාන්න මෙන්න මේ උත්තරේ පේනවද ටික? දල ලාභය කියලා වහලා දාන්න. මෙන්න මේ උත්තරේ කියලා දල ලාභය කියලා. පේනවද ටික? දල ලාභය. විකුණුම් ආදායම ඍණ විකුණුම් පිරිවැය. ඒක අපි සූත්‍රයක් වශයෙන් ලියාගත්තානේ. විකුණුම් ආදායමට එරෙහිව විකුණුම් පිරිවැය ගලපන එක ගැලපුම් සංකල්පයට අදාළයිනේ. ගැලපුම් සංකල්පයට කියන්නේ ආදායම් වලට එරෙහිව වියදම් ගලපලා ලාභය හෝ පාඩුව හොයාගන්න කියලා. එහෙනම් මෙන්න ප්‍රධාන ආදායම විකුණුම් ආදායම, ඒ ආදායමට එරෙහි වියදම විකුණුම් පිරිවැය වෙනස දල ලාභය. වෙනස දල ලාභය. ඔන්න ඕවර තමයි අපි කියන්නේ වෙළඳ ගිණුම කියලා. වෙළඳ ගිණුම කියන්නේ ඔන්න ඕක. හරි. දැන් මම පොඩි ප්‍රශ්නයක් දීලා ඒක හදලා අදට අවසන් කරනවා. විනාඩි 15ක් තියෙනවා. හරි මේ ප්‍රශ්නේ ලියාගන්න. පොඩි ගාණක්. මේක කට්ටියගේ ස්ටඩි පැක් එකේ තියෙන ගාණක් දෙන්නේ. වරලත් ගණක මේ ගිණුම් කරන ශිල්පී ආයතනයේ මූල්‍ය ගිණුම් කරන මූලිකයන් කියන පොතේ තියෙන අභ්‍යාස. තියාගන්න. සමිත ව්‍යාපාරේ සමිත ව්‍යාපාරයේ 2020 3:30ක දිනෙන් 21 කියලා දාමු. 2021 3:30ක දිනට සමිත ව්‍යාපාරයේ 2021 3:30ක දිනට පොත්වලින් උපුටාගත් ශේෂ කිහිපයක් පහත් දැක්වේ. පොත්වලින් උපුටාගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ. පොත්වලින් උපුටාගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ. පොත්වලින් උපුටාගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ. දැන් පල්ලෙහාට බලලා ලියාගමු. මෙච්චර තොරතුරු ගොඩාක් දෙන්නේ පොඩි තොරතුරුයක් දෙන්නේ. ආරම්භක තොගය 2024 ආරම්භක තොගය වරහන් දිනෙත් දාගන්න. ආරම්භක තොගය 2024
ආරම්භක තොගය 2024 1 50000යි 50000යි. ආරම්භක තොගය 2024 4 1 50000යි. ආරම්භක තොගය 2024 1 50000යි. විකුණුම් 9,50,000යි. විකුණුම් 9,50,000යි. විකුණුම් 9,50,000යි. විකුණුම් 9,50,000යි. ආපසු එවුම් 30,000යි. 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 30,000යි. ගැනුම් 5,20,000යි. 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 ගෙන ඒමේ කුලේ 30,000යි. ගෙන ඒමේ කුලේ 30,000යි. ගෙන ඒමේ කුලේ 30,000යි. ගෙන ඒමේ කුලේ 30,000යි. ආනයන මත තීරු බදු 20,000යි. ගෙන ඒමේ කුලේ 30,000යි. ආනයන මත තීරු බදු 20,000යි. ආනයන මත තීරු බදු 20,000යි. ආපසු යැවුම් 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 20,000යි. යටින් ලියන්න අතිරේක තොරතුරු කියලා. අතිරේක තොරතුරු. අතිරේක තොරතුරු. අතිරේක තොරතුරු. ඒ යටතේ ලියන්න 2021 3:31 දිනට අවසන් තොගේ පිරිවැය. 2021 3:31 දිනට අවසන් තොගේ පිරිවැය රුපියල් 80,000ක් විය. 2021 3:31 දිනට අවසන් තොගය පිරිවැයට රුපියල් 80,000ක් විය. අවසන් තොගේ පිරිවැයට රුපියල් 80,000ක් විය. 80,000ක් විය. යටින් ලියන්න මෙච්චරයි. අවශ්‍ය වන්නේ 2021 3:31 අවසන් වර්ෂය සඳහා අවශ්‍ය වන්නේ 2021 3:31 අවසන් වර්ෂය සඳහා 2021 3:31 අවසන් වර්ෂය සඳහා වෙළඳ ගිණුම 2021 3:31 අවසන් වර්ෂය සඳහා වෙළඳ ගිණුම. ඒක ගිණුම කියවට අපි ප්‍රකාශයක් ආකාරයෙන් හදන්නේ. හරි. දැන් රෝල් කරගන්න බලන්න ඔකට දාලා උත්තරේ. ඉස්සරහ තරම් දිගට ඕනේ. ඒකේ තියෙන තොරතුරු වලින් ගොඩාක් අඩුවෙන් තොරතුරු තියෙන්නේ මේකේ. හරි. අවශ්‍ය තොරතුරු ටික දාලා අපි හදමු. ඒතර නම සහ කාලච්ඡේදය ලියලා රෝල් ටික ගහන්න. 2021 3:31 අවසන් වර්ෂය සඳහා වෙළඳ ප්‍රකාශනය. මේක තව වැඩක් අපි කරමු දහස් වලින් හදමු. තවත් අපිට පහසු වෙන ඉලක්කම් එකතු කරගන්න එහෙම. හැබැයි එකේම අග බින්දු තුන අයින් කරලා අපි ලියන්න යන්නේ. සමිතගේ ව්‍යාපාරය 2020 3:31 අවසන් වර්ෂය සඳහා වෙළඳ ප්‍රකාශනය. වෙළඳ ප්‍රකාශනය. සමිතගේ ව්‍යාපාරය 2020 3:31 අවසන් වර්ෂය සඳහා වෙළඳ ප්‍රකාශනය. දහස් වලින් හදමු. එතන විකුණුම් තියෙනවා ආපසු එවුම් තියෙනවානේ.
ආපස්සයෝ ලියාගෙන යන්නේ නේද? වික්‍රම තියෙන්නේ 950,000 වලින්. ආපස්සයොම් තියෙනවා 30ක්. උත්තරේ ගන්න 920යි කියලා සුද්ධ විකුණු. ඒක තේරුණානේ? මේක හිස්තැන් තියලා ආකෘතිය ලියාගෙන පස්සේ ඉලක්කම් ටික දැම්මොත් නම් හොඳයි. කවන්නද මේක ගැළපෙලි මොනවත් නැහැනේ. ඒ නිසා නිකම්ම ඔය ආකෘතිය තියෙන විදිහට හදාගෙන යන්න. විකුණුම් වලින් ආපස්සෙම අඩු කරා සුද්ධ විකුණුම් 920ක් එනවා. සුද්ධ විකුණුම්. සුද්ධ විකුණුම් ආදායම 920යි. ඊළඟ මුලතොගේ තිබ්බ නේද මේක අපිට දුන්නා. මුලතොගේ කියලා දිනයකුත් දුන්නා 2020. මෙතන 21. මෙතන 21 තුනයි 30කටනේ. මෙතන 20යි 24යි කියලා දවස් සම්බන්ධ දුන්නානේ. මේක මුලතොගේ. 2024 කියන්නේ මුලතොගය. 2021 3යි 31 කියන අගතොගේ. ඒ දවසට අපි හදන්නේ. ඒතර මුලතොගේ අපිට කීයක් දුන්නේ? ආරම්භක තොගය කියලා දුන්නා 20යි 24 එක 50. 50000ක් කියන්නේ 50. එකතු කරන්න ගෙනු. ගත්තා කීයක්ද අලුතෙන් 520 දහස් වලින්. ආපසු යවුම් තියෙන අඩු කරන්නනේ. ගත්තානේ ආපසු යවන්න. ආපසු යවුම් අඩු කරන්න 20ක් තියෙනවා. මුලතොගේ 50යි. මුලතොගේ 50යි. ගැනුම් 520ක් දීලා තියෙනවා. ආපසු යවුම් තිබ්බා 20ක් නේ. හරි. තව ගැනුම් වලට සම්බන්ධ එක අයිටමයක් දීලා තියෙනවා ගෙන ඒමේ කුලි. ගෙන ඒම කුලි. ඒක එකතු කරනවා 30ක්. මෙන්න මේ ටික ගලපලා කියන්නකො මේකට විකිණීමට සූදානම් කළ තොගේ කියලා. සූදානම් කළ තොගේ. නැත්නම් විකිණීමට ඉදිරිපත් කළ තොගේ කිව්වත් කමන්නේ. විකිණීමට සූදානම් කළ තොගේ හෙවත් විකිණීමට ඉදිරිපත් කළ තොගේ 500යි 580යි. හරිද? ආරම්භතොගේ දෙම විකුණුම් දෙම ආපස්සෙම ගෙනු ගෙනීමේ කුලි තීරු ගාස්තු දැම්මේ නැනේ. පොඩ්ඩක් ඉන්න තීරු ගාස්තුත් තියෙනවනේ. ගෙනීමේ කුලි ආනයන තීරු බදු. ඒකත් ගැනුම් සම්බන්ධ ඍජුවේද මන්? ආනයන තීරු බදු 20යි. දැන් බලන්න ඔක්කොම අරන් තියනවද කියලා. ආරම්භක තොගේ ගත්තා, විකුණුම් ගත්තා, ආපස්සෙම ගත්තා, ගැනුම් ගත්තා, ගෙනීමේ කුලි තීරු ගාස්තු දෙකම ගත්තානේ. ආපස්සෙම අරන් තියන රයිට්. මෙන්න මේකට තමයි කියන්නේ විකිණීමට සූදානම් කළ තොගය. නැත්නම් විකිණීමට ඉදිරිපත් කළ තොගය. මොකද්ද? විකිණීමට ඉදිරිපත් කළ තොගය. විකිණීමට ඉදිරිපත් කළ තොගය කීයද? 500යි 550යි හරියටම 600ක් වෙනවා දැන් නේ. ලක්ෂ 6ක්. හරිද උත්තරේ? අර 20 අඩු වෙච්චාම මෙතන 500 550යි 580යි 600යි. මෙන්න මේකෙන් අපි අඩු කරනවා කියව අගේ තිරි තොගය එක වෙනම දුන්නා. ඒක පස්සේ අපි ගැලපිරියට කතා කරනවා අගේ තිරි තොගය. ඒක වෙනම දුන්නේ අගේ තිරි තොගය කීයක් කියලාද? 80ක් කියලානේ. 80ක් කියලා දුන්නා. උලක් පන්නලා මෙතෙන්ද ගේන්න විකොලොම් පිරිවැය කියලා මේ උත්තරේ. විකොලොම් පිරිවැය 520යි නේද එතකොට? හරි. දැන් මේකෙන් මේක අඩු කරපුවාම දල ලාභය එනවා. 20න් 20ක් බිඳුවයි 9න් 5ක් 4යි ලක්ෂ 4යි. ඔන්න ඔය විදිහට පිළිවෙලට වෙනද කොටස හදන්න හුරු වෙන්න. හරි. විකුණුම් ආදායමෙන් විකුණුම් පිරි අඩු වෙච්චාම තමයි අපිට එන්නේ මොකද්ද? දල ලාභය කියන උත්තරේ. විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු වෙච්චාම දල ලාභය ගන්න පුළුවන් මේ විදිහට. 920න් 520ක්. මේක පැහැදිලිව පේන්න තියෙනවා විකුණුම් ටිකයි විකුණුම් පිරිවැය. ඔය දෙක අතර වෙනසට තමයි කියන්නේ දල ලාභය කියන්නේ. ඔතන අපිට විකුණුම් ආදාය විකුණුම් පිරි අඩු වෙච්චාම ගැලපුණු සංකල්පය එතනින් පේන්න තියෙනවා ආදායම් වලට එරෙහිව වියදම් ගැලපීම. මේක තමයි ප්‍රධාන ආදායම ඊට එරෙහිව දරන ලද ප්‍රධාන වියදම තමයි විකුණුම් පිරිවැය කියන වියදම. අනේ දෙක ගලපලා අපි දර ලාභය කියන එක ගණනය කිරීමක් තමයි කරන්නේ. හරිනේ.
එහෙනම් අපි ඔන්න මූල්‍ය ප්‍රකාශන පාඩම යම් තාක් දුරට හඳුනාගත්තා, හැඳින්වීම කරා, පෙරදගිනුමත් අපි කතා කරා. දැන් ඊළඟ දවසේ අපි ලාභ ප්‍රකාශය ගැන කතා කරනවා. එතකොට නිබන්ධනේ හම්බෙයි. ඊළඟට ගැළපියල් ටික කරලා මේ කියන අභ්‍යාස ටික හදනවා. එතකොට ලකුණු 20ක් ලබා ගන්න පුළුවන් ප්‍රධාන අභ්‍යාසයක් තමයි මේ ලාභ ප්‍රකාශයේ AT එක ආදිය. ඉතින් අදට අපි අවසන් කරමු. ලබන සතියේ ඊට ටික පටන් ගමු. හරි හදාගෙනම යන්න.